තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. අද නවම් පුර පසළොස්වක පොහෝ දිනයයි. හිමිදිරි යාමේ පටන් නොයෙකුත් වූ උතුම් පුණ්‍ය කටයුතු සමගින් පින්වත් ඔබ ජාතිය බදු නාලිකාව බෞද්ධ රූපවාහිනියත් සමගින් ඒකාත්මික වී සිටියා. මේ පැයේදීත් පුරා දෙහෝරාවකට ආසන්න කාලයක උතුම් සද්ධර්ම දේශනාවක් මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සුපින්වත් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සදහම් මණ්ඩපය වෙත ගෞරවයෙන් වැඩම කොට වදාළ පූජනීය මාතලේ ආනන්ද පින්වත් ස්වාමීන් වහන්සේව අපි සැම පළමු කොට සාදු නාද නංවා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, දානෙන් උතුම් දානේ ධර්ම දානයයි. මෙම උතුම් පුර පසළොස්වක පොහෝ දිනේ මෙම උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සැදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මැදවේරගම කයිකාවල මාතලේ ලිපිනේ පදිංචි DMDG කුසුමා දසනායක මහත්මිය, බුද්ධි සජ්ජිත පුතුණුවන්, නිර්මානිත සිල්වා දියණිය, සුසන්ත මහේෂ් යන මිතුරන් ඇතුළු පින්වත් පිරිස විසිනි. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කිරීමට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු නාද නංවා ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සහසම්පීචේ ගාථා
අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං ශ්‍රේයෝ යං සුත්වා උපසම්මති. මාතලේ උඩවේරගම ශ්‍රී බෝධි මාලාකාරාම විහාරයේ විහාරාධිපති පරම පූජනීය වටගොඩ පියරතන නායක මාහිමිපාණන් වහන්සේ, විහාරවාසී අතිපූජනීය වේරගම පියනන්ද ගෞරවනීය පොඩි හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ සදා වන්දනීය පරම පූජනීය මහා සංඝරත්නයෙන් මට අවසර ලැබේවා. සද්ධර්ම ශ්‍රාවක සත්පුරුෂ ගුණගරුක කාරුණික පින්නතුනේ, පින්වතියනි, බොහෝම ශ්‍රද්ධාවෙන් මහත් වූ ගෞරවයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ විසින් සංසාර සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව දේශනා කොට වදාළ පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ලෝතුරු ශ්‍රේ සද්ධර්ම රත්නයෙන් බිඳක් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නට සූදානම් වන වෙලාව. තමනුත් ධර්ම ශ්‍රවණය කරන ගමන් ප්‍රදේශවාසී බොහෝ පිරිසකටත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසන අතරේම බෞද්ධ රූපවාහිනී නාලිකාව තුළින් ලංකාවාසී, ලෝකවාසී දහස් සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත සදහැවතුනට බුදුරජාණන් වහන්සේගේ ඒ මිහිරි ධර්මය ශ්‍රවණය කිරීමේ ඉඩ ප්‍රස්තාව සලසාලමින් අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා ලොවේ ඇති සියලුම දානයන් අභිභවනය කරන අති උතුම් සද්ධර්ම දානමය මහා කුසලය රැස් කරන්නේ මාතලේ කයිකාවල මැදවේරගම අංක 329 එක යන ලිපිනේ පදිංචි කුසුමා දසනායක පින්වත් මහත්මියත්, පින්නැති බුද්ධි සච්චිත පුතුණුවන් නිර්මාණීද සිල්වා දියණිය සුසන්ත මහේස් යන මිතුරන් සියලු දෙනා ඒක රාශී වෙලා. පින්නතුනේ, මේ විශ්ව ධාතුවේ දෙව්ලොව දෙවියෙකුට හෝ වේවා, බඹලොව බ්‍රහ්මයෙකුට හෝ වේවා, මනුලොව මිනිසෙකුට හෝ වේවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් මහා මෛත්‍රියෙන් යුක්තව දේශනා කරනු ලබන ඒ මිහිරි ශ්‍රේ සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාවක් උදා වෙනවා නම් ඒ අවස්ථාව උදා වෙන්නෙම పూర్ව සංසාරයේ රැස් කරපු මහා පිනක ප්‍රතිඵලයක් විදිහට. පෙර සසරේ රැස් කරන මහා පිනක් මතුවෙලා ලැබෙන වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාවක් සද්ධර්ම ශ්‍රවණමය අවස්ථාව. එහෙමනම් අද මේ විහාරස්ථානයට එකතු වෙලා බණ අහන්න සූදානම් වෙන මේ ශ්‍රද්ධාවන්ත ලොකු කුඩා හැම කෙනෙකුටමත් බෞද්ධ රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාවාසී, ලෝකවාසී සදහැවතුන්ටත් මේ වෙලාවේ උදා වෙන්නේ ඔබ විසින් పూర్ව සංසාර ගමනේ රැස් කරපු මහා පිනක ප්‍රතිඵලයක් විදිහට ලැබෙන ඒ සද්ධර්ම ශ්‍රවණමය අතිශයින් දුර්ලභ වූ අවස්ථාවයි. එහෙමනම් මේ උදා වුණු දුර්ලභ වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාව
මගහැර ගන්නට එපා. මේ උදා වුණු අවස්ථාවෙන් මහත් වූ ප්‍රයෝජන නෙලීම පිණිස මහත් වූ ප්‍රාර්ථනාවක් සහිතව නිවනම අරමුණු කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සියලු දෙනාම සූදානම් වෙමු. පින්නතුනේ, අද ධර්ම දේශනාවේ මාතෘකා පාඨයේ විදිහට තබා ගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ තේරී ගාථාවල සඳහන් වුණු සුවිශේෂී ගාථා රත්නයක්. සංසාර සාගරයේ නොයෙක් ආත්මවල උප්පත්තිය ලබලා සසර වෙහෙසලා ඉන්න මිනිස්සු අතරේ බොහෝසේ කටුක ජීවිත ගත කර ඇවිදින් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ හැබෑම පිළිසරණ ලබාපු උත්තම කාන්තා රත්නයක් පිළිබඳව අද ධර්ම දේශනාව සිද්ධ කරන අදහසිනුයි ඒ සතර පද ගාථාව මාතෘකා ස්ථානයේ තබා ගන්න යෙදුනේ. මේ බුද්ධ ශාසනයේ වෙනුවෙන් මහා කල්ප ලක්ෂයක් පෙර පින්පුරන උතුමන් වහන්සේලා තමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වුණේ. එහෙනම් මේ බුද්ධ ශාසනයේ වෙනුවෙන් දවසක් දෙකක් නෙවෙයි මහා කල්ප ලක්ෂයක් කැපකිරීමක් කරන්න ඕන 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත් වෙන්න. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් ඉහළින් වැඩ ඉන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බවට පත් වෙන්න නම් මහා කල්ප අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පාරමී ගුණ පුරන්නට ඕන. භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවක භාවයට පත්වෙච්ච ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් ඇහැල මලේ පැහැයෙන් බැබළුණු ඒ සාරිපුත්තයන් වහන්සේ මහා කල්ප අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පාරමී ගුණ දහම් පිරුවා. වමශ්‍රාවකයන් වහන්සේ ඉර්දිමතුන් අතර අගතැන්පත් මහ මුනිවරයන් වහන්සේ නම. පුදුම ඉර්දියක් තිබිච්ච උතුමන් වහන්සේ නමක්. ඒ මහ ඉර්දිය දෙවෙනි උනේ භාග්‍යවතුන් වහන්සේට විතරයි. තථාගතයන් වහන්සේගේ වම් පැත්තෙන් වැඩ ඉඳපු ඒ උතුමන් වහන්සේ නිල් මහනිල් මලේ පැහැය ගන්නවා. නිල් මානිල් මලේ පැහැය බොහොම ලස්සනයි. ඒක නිල් පාට නෙවෙයි. ඒක දම් පාටත් නෙවෙයි. බොහොම සුන්දර පැහැයක්. එහෙනම් මහ මුගලන් මහරහතන් වහන්සේගේ ශරීරය දකින කෙනෙකුට නෙත්සිත වසඟ වෙන ආකාරයෙන් තිබිච්ච බැබළුණ සිරුරක්. බොහොම ලස්සන ශරීරයක්. ඒ මහ මුගලන් මහරහතන් වහන්සේත් මහා කල්ප අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පාරමී ගුණදහම් පිරුවා අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන්නට. ඊට වඩා අති දීර්ඝ කාල සීමාවක් පසේ බුදුරජාණන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේලාත් පාරමී ගුණ පුරනවා. අද අපි සාකච්ඡා කරන්නේ 80 මහා ශ්‍රාවිකාවන් වහන්සේ නමක් ගැන. මේ රහත් තෙරණිය බද්දා කුණ්ඩලකේසා මහරහත් තෙරණිය. කාන්තාවක් බවට පත්වෙලා ස්ත්‍රියක් බවට පත්වෙලා උප්පත්තිය ලබලා සසර දුක් කෙලවර කරලා මේ බුද්ධ ශාසනයේ කාන්තාවන්ට ලබන්න පුළුවන් භික්ෂුණීත්වයේ අතරේ සියලු භික්ෂුණීන් වහන්සේලාගේ වහා ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාවෙන් ඉහළින් වැඩ සිටියේ බද්දා කුණ්ඩලකේසා මහරහත් තෙරණිය. මේ මහෝත්තමාවිය පාරමී පුරන්න පටන් ගත්තේ මීට මහා කල්ප ලක්ෂයකට කලින්. මීට මහා කල්ප
ලක්ෂයකට කලින්. ඒ කිව්වේ මහා කල්පයක් කිව්වේ කාලය මනින ඒකකයක්. හරියට මොන වගේද? පැය 24කට අපි දවසක් කියනවා. දවස කිව්වේ මේ පැය 24ක් එකතු වෙච්ච තැන කාලය මෙනලා කියන වචනේ. ඒ ඒකකයට කියන වචනේ. ඒ වගේ දවස් 30ක් අපි මාසයක් කියනවා. එහෙනම් මාසයක දවස් 30ක් තියෙනවා කියන එක අපි දන්නවා. තව මාසයකින් කවුරු හරි එනවා කිව්වොත් අපි දවසින් දවස ගෙනලා බලනවා දවස් 30ක් යනකම්. ඒ වගේ මාස 12ක් අවුරුද්දයි. එහෙනම් අවුරුද්ද කියන්නේ මාස 12ක් කියන කාලයට. එතකොට කල්පයක් කිව්වම ඒ කල්පයේ ඇතුලේ කොච්චර අවුරුදු ප්‍රමාණයක් ඇද්ද? අවුරුද්දට මාස 12යි කියලා දන්නවා. මාසෙට දවස් 30යි කියලා දන්නවා. දවසට පැය 24යි කියලා දන්නවා. එහෙනම් ඔබ දැනන් ඉන්න ඕනේ කල්පයට අවුරුදු කීයද? කල්පයක් තුළ අවුරුදු ලක්ෂයක් තියෙනවා, කෝටියක් තියෙනවා, ප්‍රකෝටියක් තියෙනවා කියලා කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලේ තමයි බද්ධා කුණ්ඩලකේසා මහරහත් තෙරණිය පාරමී පුරන්න පටන් ගන්නෙ. අපිත් ඒ කාලේ වැඩ ඉන්න ඇති. අපිත් ඒ කාලේ ගිහි ජීවිත ගත කරන්නත් ඇති. පැවිදි වෙලා ඉන්නත් ඇති. නමුත් සසරේ පිං මදි වුණා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න. එදා රන්වන් රේණු නිල් අහසට විසි වෙලා නැවත පදුමේ මතට වැටෙනකොට ඒ දැකලා ශ්‍රද්ධා සෙත් උපදවාගෙන ශාසනයේ පැවිදි වෙලා නිවන් දැක්ක පිරිස අසංඛ්‍ය ගණන් වලින් කියන්න වෙන්නේ ඒසා අති විශාල ප්‍රමාණයකට නිවනේ දොරගොළු විවර වෙච්ච ශාසනයක් පදුමුත්තර බුද්ධ ශාසනය. ඒ ශාසනයේ පවතින කාලෙත් අපි මේ සසරේ ඇවිද හිටියා. ඒ අනතුරෙන් ගලව ගන්න පුළුවන් පහසුම රැකවරණය ළඟ මැති රැකවරණය දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් ඵලයමයි. ඒ නිසා ඉන් මෙහා නම් සනසීමක් හොයන්න එපා. ඉන් මෙහා රැකවරණයක් මේ ලෝක ධාතුවේ නැහැ. ඒ නිසා දැන් ඇති සසර ගමනේ ඇවිද්දා කොහොම හරි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාර සාගරයෙන් ඈතර වෙලා යමු. ආන්ගේ අදහස යම් කිසි කෙනෙකුගේ හදවතේ ජනිත වෙනවා නම් ඒ හදවත බුදු කුටියක් වගේ. ඒ හදවත බුදු කුටියක් වගේ. ඒ හදවත සසර දිනන්න උපකාර වන හදවතක්. සසර ඇලීම නිරුද්ධ කරන හදවතක්. ඒ නිසා ඔබ වෙනස් වෙන්න. පින්නතුනේ උත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අපිට කොහොම හරි මගහැරිලා ගිහින් ඒ ශාසනයෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් තමයි අද අපි මේ කතා කරන මහරහත් තෙරණිය. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක ධාතුවේ පහළ වෙලා වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ හංසවතී කියන නුවර. මේ හංසවතී නුවර රන් රිදී මුතු මැණික් ආදී වටිනා සම්පත් වලින් පිරිච්ච බැබලිච්ච මහා සැප සම්පත් ඇති සිටු කුලයක දියණියක් වෙලා බද්දා කුණ්ඩලකේසා රහත් තෙරණිය ඒ කාලේ උපන්නා. මේ සිටු දියණිය බොහොම නුවණැති කෙනෙක්. ඇය හැමදාම යනවා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහන්න. ධම් සභා මණ්ඩපේ පැත්තකට වෙලා වාඩි වෙලා අවුරුදු 16ක් 17ක් 18ක් වයසේ ඉන්න මේ තරුණ සිටු දියණිය මනාව ධර්මය අහනවා. මෙහෙම දවසක් බණ අහන්න යද්දි එදා සුවිශේෂී සිද්ධියක් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ වැඩ ඉන්න ධම් සභා මණ්ඩපේ.
එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එකල භික්ෂුණීන් අතර වහා ධර්මය අවබෝධ කරගන්නා තෙරණින් වහන්සේට අගතනතුරු ප්‍රදානය කළේ ඒ ධම්සභා මණ්ඩපයේදී. මේ සිටු කුමරිය බොහෝසේ සතුටටපත් වුණා. කාන්තාවට මේ ලෝකෙ තැනක් නැහැ කියනවා. කාන්තාවට මේ ලෝකෙ වටිනාකමක් නැහැ කියනවා. ඒත් බුද්ධ ශාසනයක අගතනතුරු ලබන්නත් කාන්තාවකට පුළුවන් නොව. මාත් යම් දවසක මෙතුමිය වගේ මේ වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අගතැන්පත් වෙච්ච පදුමුත්තර බුද්ධ ශාසනයේ අගතැන්පත් වෙච්ච ඒ රහත් තෙරණිය වගේ යම් බුද්ධ ශාසනයක ඔය අගතනතුරම ලබනවා කියලා හිතුවා. එහෙම හිතලා ගෙදර ඇවිදින් මහා දානයක් පිළියෙල කළා. මහා දානයක් පිළියෙල කරලා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝයාට දනට ආරාධනා කරලා මහදම් පුදලා විශේෂයෙන් බුද්ධෝපස්ථාන සිද්ධ කරලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ලබියස දන වැටිලා දෑත් එකතු කරලා නළලේ තබාගෙන කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම බොහෝසේ ධර්ම ශ්‍රවණය කළා. මං මහදම් පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ සංඝයාට මන් දන් දුන්නා. මේ රැස් කරපු අසීමාන්තික මහ කුසලය ඒකාන්තයෙන් යම් බුද්ධ ශාසනයක වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අගතනතුර ලැබීම පිණිස මට හේතු වේවා, වාසනාව වේවා කියලා එදා ප්‍රාර්ථනාවක් කළා. එහෙම ප්‍රාර්ථනා කරපු මේ කුමරියට මහා වීරයන් වහන්සේ ආශිර්වාද කළා, ප්‍රාර්ථනාව සපත කළා මේ විදිහට. කුමරියනි, ඔබ පැතු ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වෙනවා. ඔබ නිවනින් නිවී සුවපත් වෙනවා. මේන් කල්ප ලක්ෂයක් ගිය තැන ලෝක ධාතුවේ පහළවන නර ශ්‍රේෂ්ඨ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අගතනතුර ලබන බද්දා කුණ්ඩලකේසා නමින් රහත් භාවයේ ලබන රහත් තෙරණිය බවට පත්වෙන්නේ ඔබ. ඔබේ ප්‍රාර්ථනාව අද නෙවෙයි සපත වෙන්නේ, මේන් කල්ප ලක්ෂයක් ගිය තැන පහළ වෙන ගෞතම බුද්ධ ශාසනයේ කියලා එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා මේ කාන්තාවට. පින්නතුනි, පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් නියත විවරණ ලබන මේ කාන්තාව තව තවත් පින්කම් කරලා බොහෝ කුසල් වඩලා මරණයට පත් වෙනවා. මරණයට පත් වෙලා උප්පත්තිය ලබන්නේ යාම කියන දිව්‍ය ලෝකේ. යාම කියන දිව්‍ය ලෝකේ සුයාම කියන දිව්‍ය මහරජතුමාගේ අග්‍ර මහේසිකාව බවට පත් වෙලා ඉපදින්නේ. මහා දන් දීලා ධර්ම ශ්‍රවණය කරලා අනේක විද පින්කම් කරලා උතුම් ප්‍රාර්ථනාවක් සහිතව සංසාරයට බැස්ස මේ කාන්තාවගේ ඊළඟ උප්පත්තිය දිව්‍ය ලෝකයක දෙව් මහරජෙකුගේ අග්‍ර මහේසිකාවක් බවට පත් වෙලා ලැබුවේ. යාම දෙව්ලොව යම් ආයු කාලයක් වේද ඒ පරමායුෂම වින්දනය කරලා ඒකෙන් චුත වෙලා තුසිත කියන දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබනවා. තුසිතෙන් චුත වෙලා නිම්මාන රතී දෙව්ලොව උපදිනවා. නිම්මාන රතියෙන් චුත වෙලා දෙව්ලොව අතර ඉහළින්ම තියෙන ආයුෂ අතරින් ඉහළම ආයුෂක් තියෙන දිව්‍ය ලෝකේ වසවත්තී දෙව්ලොවයි. වසවත්තී දෙව්ලොවත් උප්පත්තිය ලබනවා. යම් දෙව්ලොවක ඉපදුනාද ඒ හැම දිව්‍ය ලෝකයකම පෙර මහ පින් බලය කරන කොටගෙන දෙව් මහ රජවරුන්ගේ අගමෙහෙසිය බවට පත් වෙලාමයි ඉපදුනේ. සාමාන්‍ය දිව්‍යාංගනාවක්, දිව්‍ය කුමරියක් නෙවෙයි. දෙව් මහ රජවරුන්ගේ අග්‍ර මහේසිකාව බවට පත් වෙන්න තරම් පෙරපින මහ බලවත් පිනක් බවට පත් වුණා. මනුස්ස ලෝකෙ ඉපදුනා නම් මනුස්ස ලෝකේ සක්විති රජවරුන්ගේ, මාණ්ඩලික රජවරුන්ගේ මහේසිකාව බවට පත් වුණා මිසක දුගී දුප්පත් පැල්පතක නම් ඉපදුනේ නැහැ.
බුදු පාමුක් මහ සංඝයාට දම් පිදීමේ විපාක. පින්නතුනි ඔබ දන්නවද බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබන එක කොච්චර වාසනාවක්ද කියලා? කොච්චර වාසනාවක්ද කියලා? මේ ලෝකේ යම්කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ ස්වර්ණ වර්ණ දේහය රන් කඳක් වගේ බෙබලෙන ශ්‍රී ශරීරය දිහා බලලා දෑත් එකතු කරලා වැන්දේ නැතත් තමා සන්තක දෙයක් නොපිදුවත් භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ධාතුව දිහා බලලා මේ සුගතයන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න සමත් වුණොත් කිසිම දෙයක් දන් දෙන්නෙත් නැහැ. දෑත් එකතු කරලා වඳින්නෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දිහා බලලා හිත සතුටු කරගන්නවා විතරයි. එහෙම කළත් ඒ පැහැදී මාත්‍රයම සුගති පරායනයට උපකාරයි. සුගතියට යන්න උපකාරයි. දෙව්ලොව සැප සම්පත් ලබන්න උපකාරයි. අපේ භාග්‍යවතුන් වහන්සේගේ රූපය දැක්කත් දැකලා හිත පහදව ගත්තත් ඒ සා මහා පුණ්‍ය විපාකයක් විපාක දෙනවා. එහෙමනම් දෑත් එකතු කරලා වන්දනා කරන වන්දනාවක් පාසා සිද්ධ කරන බුද්ධ පූජාවක් පාසා බුද්ධ පූජාවට බෙදෙන බත් ඇටයක් දන් හැන්දක් පාසා රැස් වෙන කුසලයේ අසීමාන්තිකයි. ඒ අසීමාන්තික කුසලයේ රැස් කරන්න පුළුවන්නේ බුද්ධෝත්පාද කාලයක විතරක්මයි. ඒ අසීමාන්තික මහ කුසලයේ රැස් කරන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරක් නිසා අප්‍රමාදී වෙලා මහ පිං රැස් කරගන්න වීරයවන්ත වෙන්න. ඔබ දන්නවද බුද්ධ කියන වචනයවත් අබුද්ධෝත්පාද කාලයක හෙන්නේ නැහැ. මේ වචනය ඇහෙන්නෙත් පෙර පිනට. මේ වචනය ඇහෙන්නෙම සංසාරේ පෙර පින් කරපු අයට විතරයි. බුද්ධෝත්පාද කාලයක විතරයි බුද්ධ කියන වචනයවත් ඇහෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ගැන වචනෙන් අහන්න පවා පෙර පින් තියෙන්න ඕනේ. ධර්මයේ අහන්න අසීමාන්තික පිනක් තියෙන්න ඕන. මහා සංඝයා දකින්න අසීමාන්තික පිනක් තියෙන්න ඕන. මහා මංගල සූත්‍ර ධර්මයේ විස්තර කරන අට කතාවේ සමනානංච දස්සනං කියන මංගල කාරණේ විස්තර කරනවා. මහා සංඝයා දැකීමේ පින. මහා සංඝයා දැකීමේ පින. යම් කෙනෙක් භික්ෂූන් වහන්සේ නමක් දැකලා පෙර කී පරිද්දෙන්ම තමා සන්තක දෙයක් පූජා නොකලත් දෑත් එකතු කරලා වන්දනා නොකලත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන සංඥාවෙන් භික්ෂූන් වහන්සේ දැක සතුටු සිත් උපදවාද ඒ සතුටු සිත් උපදවන සිතුවිලි මාත්‍රයම ඒ තැනැත්තාගේ යහපත පිණිස පවතිනවා. සුගතිය පිණිස පවතිනවා. එහෙමනම් ගමේ පන්සලේ හාමුදුරුවෝ පූජනීය මහා සංඝයා දැකලා ඔබ වඳින වාරයක් පාසා දම් පුදන වාරයක් පාසා මහා සංඝ රත්නය නිසා ඔබේ ජීවිතේට පින් ගංගා ගලන්න පටන් ගන්නවා. ඒ හන්ද තමයි මහා සංඝ රත්නයට පින් කෙතක් කියලා සඳහන් කළේ. ඒක අනිත් පැත්තටත් හිතන්න. සංඝයා වහන්සේ නමක් දැකලා උන්වහන්සේගේ දෝෂයක් නිසා හෝ තමන්ගේ වැරදි වැටහීමක් නිසා හෝ උරවලා බැලුවොත් අතක් කිස්සුවොත් වචනයක් වරද්දව ගත්තොත් ඒ වැරදෙන වචනය රවලා බලන බැල්ම ඒ බැලීම මාත්‍රයම දුගතිය පිණිසයි නිරය පිණිසයි සතර අපාය පිණිසයි උපකාර වෙන්නේ. බොහොම පරිස්සමෙන් පෙර පින් නිසා ලැබපු ඇස් දෙකෙන්, පෙර පින නිසා ලැබපු මුඛයෙන්, පෙර පින් නිසා ලැබපු දසවණින්, පෙර පින් නිසා ලැබපු නිරෝගී කයෙන් මේ ජීවිතේ පව් පුරව ගන්න එපා. ලැබපු ජීවිතේ බොහොම වටිනා ජීවිතයක්. ඒ නිසා පින්නතුනේ ධර්මයේ තුල හික්මිලා මේ ලැබපු දුර්ලභ මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලීම පිණිස වීරයවන්ත වෙන්න එදා පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අර සිටු කොලේ ඉපදිච්ච භද්‍රා කියන තරුණ සිටු දියණිය ඒ ප්‍රයෝජනේ නෙළුවා නේද? ආග්නේයකේ විපාකය. ඒ සිටු දියණිය මරණයට පත් වෙනවත් එක්කම උප්පත්තිය ලැබුවේ යාමේ.
යාමෙන් පස්සේ තුසිතේ නිම්මාන රතියේ වසවත්ති දෙව්ලොව ඉපදුනා නම් හැම මොහොතකම දෙව් මහරජුන්ගේ අග්‍ර මහේසිකාව බවට පත්වෙද්දී මනුස්ස ලෝකේ ඉපදුන හැම අවස්ථාවකම මනුස්ස ලෝකේ රජවරුන්ගේ මහේසිකාව බවට පත් වෙලා උත්පත්ති ලැබුවේ. එහෙනම් හිතන්න මේ ලැබපු ජීවිතේ ප්‍රයෝජන ගත්තොත් සංසාරේ දිනන්න කොච්චරනම් අපට අවස්ථා තියෙනවද කියලා. පින්නතුනේ මෙහෙම උත්පත්තිය ලබලබා ඇවිදින් මේ භද්‍ර කල්පයේ පහළ වෙච්ච අවුරුදු 20000ක් මිනිස්සුන්ගේ මනුෂ්‍ය ආයුෂ පවතින කාලයේ පහළ වෙච්ච මහා යසස් ඇති කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ කාන්තාව උත්පත්තිය ලබනවා රජවරයෙක්ගේ දියණියක් වෙලා. සිටුවරයෙක්ගේ දියණියක් වෙලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා වැඩ ඉන්න කාලේ රජෙක් හිටියා කිකී කියලා. කිකී කියන මහරජුරුව ළඟ බොහොම ධාර්මික සිටුවරයෙක් සේවය කළා. මේ ධාර්මික සිටුවරයාට දියණිවරු ඉන්නවා 4 දෙනෙක්. මේ දියණිවරු 4 දෙනා බොහොම ගුණ යහපත්. තමන්ගේ පිය සිටුතුමා ධාර්මික නිසා මේ දරුවෝ ධාර්මික වුණා. හැමදාම ගිහිල්ලා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ඇහුවා. ධම්සභා මණ්ඩපේ හැමදාම ඉන්න දියණිවරු 4 දෙනෙක් බවට මේ 4 දෙනාම පත් වුණා. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමේ තමන්ගේ පියතුමන්ට තමයි බහරතුර වගකීම පැවරුණේ. අපේ මේ භද්‍රා කියන සිටු දියණිය දෙව්ලොව උත්පත්තිය ලබලබා එන ගමනේ කාකී රජුරුවන්ගේ රාජ්‍යයේ හිටපු බොහොම ධාර්මික සිටුතුමාගේ සිටු දියණියන් 4 දෙනා අතරේ 4 වෙනි සිටු දියණිය බවට පත් වුණා. හැගේ නම තමයි බික්ඛුදාසි. 4 දෙනාම හොඳට බණ අහනවා. 4 දෙනාම හොඳින් දම්පින්කම් වල යෙදෙනවා. එදා කකී මහරජුරුව දානයක් දුන්නත් තමන්ගේ පිය සිටුතුමා දානයක් දුන්නත් ඒ දන්හලේ දන් බෙදුවේ මේ සිටු දියණිවරු 4 දෙනාමයි. ඒ අතර 4 වෙනි සිටු දියණිය බාල සිටු දියණියට හිතෙනවා මහාන වෙන්න. සිටුතුමාගෙන් ඉල්ලීමක් කරනවා සිටුතුමනි මට පැවිද්දට අවසර දෙන්න කියලා. අපි මේ කතා කරන බික්ඛුදාසී කියන සිටු දියණිය. ඒ වෙලාවේ පියතුමා අකමැති පැවිදි වෙනවට. ඇයි කල්පනා කළා අම්මට තාත්තට විරුද්ධව යන්න බෑ. අම්මට තාත්තට එදිරිවාදිකම් කරන්න බෑ. ඒ අයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මම පැවිදි වෙන්නේ නෑ. හැබැයි පැවිදි නොවන මං කවදාවත් විවාහ වෙන්නේ නෑ. පැවිදි නොවන මං කවදාවත් විවාහ වෙන්නේ නෑ. එකල ආයුෂ අවුරුදු 20000ක් මේ අවුරුදු 20000 පුරාවටම බ්‍රහ්මචාරී ජීවිතයක් මං ගත කරනවා කියලා කල්පනා කළා. පින්නතුනේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරලා අවුරුදු 20000ක කාලයක් ජීවත් වෙලා ඉඳලා එයින් මරණයටපත් වෙලා නැවත උප්පත්තිය ලබන්නේ දිව්‍ය ලෝකේ. මෙහෙම දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා දෙව්ලොවින් දෙව්ලොව උප්පත්තිය සකස් කරගෙන ඉන්න අනතුරුව මේ මහා භද්‍ර කල්පේ 4 වෙනියට ලෝක ධාතුවේ පහළ වෙච්ච අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ නැවත මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවා. ගිරි වජ්‍ර කියන නගරේ බොහෝ ධනය තිබිච්ච සැප සම්පත් වලින් පිරිච්ච සිටු කුලයක තමයි මෙතුමිය උත්පත්තිය ලැබුවේ. එතුමියට නමක් යෙදුවා භද්‍රා කියලා. බොහොම ලස්සන සිටු දියණියක්. පුංචි කාලේ ඉඳලම අම්මා තාත්තා හරිම පරිස්සමට මේ සිටු දියණිය බලාගත්තා.
මිදුලටවත් බහින්න දුන්නේ. පිරිස් එක්ක සෙල්ලම් කරන්නවත් දුන්නේ නැහැ වැටිලා තුවාල වෙයි කියලා. ඉල්ලන හැම සම්පතම ගෙනත් දුන්නා. ඉල්ලන්නේ මොනවද? ඒ හැම දෙයක්ම ගෙනත් දෙනවා. දැන් ටිකෙන් ටික මේ සිටු දියණිය වැඩි වියටපත් වෙලා අවුරුදු 16යි. බොහොම ලස්සනයි. හරි ලස්සන සිටු දියණියක්. මේ සිටු දියණිය තමන් ඉන්න සිටු මාලිගාවේ 7 වෙනි මහල්ලේ ප්‍රාසාදයට ගිහිල්ලා වටපිට බලමින් ඉන්නකොට පේනවා මහ පාරේ රාජපුරුෂයෝ මිනිස්සෙක් ඇදගෙන යනවා. ඒ ඇදගෙන ගියේ වදක භූමියට හොරකම් කරලා අහුවෙච්ච මහ හොරෙක්. එදා ඒ විදිහට ඇදගෙන යන්න උන හොරා ඒ නගරේ රජකම් කරපු රජ්ජුරුවන්ගේ ප්‍රධාන ඇමතිතුමාගේ පුතා. නම තමයි සන්තුක. සන්තුක මහ ඇමතියාගේ පුතා වුණාට රටේ තැන් තැන්වල මිනිස්සුන්ගේ දේපල මංකොල්ල කෑවා. හොරකම් කළා. අන්තිමේටම රජ්ජුරුවන්ට අහු වුණාම රජ්ජුරුව තීරණය කරනවා මේ මනුස්සයාගේ හිස ගසලා දාන්න. එදා ඒ නගරේ ගෙවල් බිඳ හොරකම් කර හිටපු සන්තුක රජතුමාට අහු වෙලා රජතුමා හිස ගසා දමන්න තීරණය කරලා ඒ තීරණයේ මත වදක භූමියට ඇදගෙන යමින් හිටියේ මේ සන්තුක. සන්තුකට වැඩි වයසක් නැහැ. අවුරුදු 20ක් 25ක් විතර. තරුණ කාලේ, කඩවසම් භද්‍ර යෞවන කාලේ, දකින කෙනෙකුට සිත් උපදවන කාලේ ප්‍රියකරු කඩවසම් පෙනුමක් තිබිච්ච මේ සන්තුක කියන හොර දෙටුව දැකලා අර කුමරියට හිතෙනවා මේ තරුණයා මගේ ස්වාමියා වෙනව නම් කවුද හිතන්නේ? සිටු දියණියක්. කවුරු ගැනද හිතන්නේ? මරන්න නියම වෙච්ච වදක භූමියට රාජපුරුෂයෝ ගහ අරගෙන යන සන්තුව කියන මහ හොර දෙටුව ගැනයි මෙහෙම හිතන්නේ. හොර කණ්ඩායමේ නායකයා මේ. මෙයත් එක්ක පිරිසක් හොරකමේ ගියා. මෙහෙම හිතලා ආයෙත් බලාගෙන හිටියා. බලන් ඉන්නකොට හිත යන්නෙම ඒ රූපයට. හිතනවා මට මෙයා ලැබෙන්නේ නැත්තම් මේ ජීවිතයෙන් ඇති පළක් නැහැ. මේ තරුණයා විවාහ කරගන්න නොලැබුණොත් මං ජීවත් වෙන්නෙත් නැහැ. එක වෙලාවයි දැක්කේ. පළවෙනි අවස්ථාව. එදාම තීරණය කරනවා මොහොමයි මං විවාහ කරගන්නේ. වෙන කෙනෙක් නම් මට එපා. මෙහෙම තීරණය කරලා දුවගෙන යනවා තමන්ගේ ශ්‍රේයහන් ගබඩාවට. තමන් ඉන්න කාමරයට. කාමරයට ගිහිල්ලා ඇඳට පැනලා නිදාගත්තා. දොරවල් වැහුවා. සේවිකාව ඇවිල්ලා මේ කුමරිය දුවගෙන ගිහිල්ලා කාමරේ දොරවල් වහලා නිදාගත්තේ හැම දොරට තට්ටු කර අහනවා මොකද මේ? කිසිම කතාවක් නැහැ. දුවගෙන ගියා සිටුතුමා ළඟට සේවිකාව ගිහින් කිව්වා සිටුතුමනි සිටු දේවිය සිටු කුමරිය අද නම් මොකක් හෝ ප්‍රශ්නයක පැටලිලා එතුමිය බොහොම දුකින් වගේ ශ්‍රේයහන් ගබඩාවට වෙලා අන්න දොරගුළු ලාගෙන ඉන්නවා. සිටුතුමා ඒත් එක්කම දුවගෙන ආවා. තමන්ගේ දියණිය වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙම කරන කෙනෙක් සිටුතුමා. ඉල්ලන හැම දෙම ගෙනත් දුන්න කෙනෙක් සිටුතුමා. ආදරේ උපරිමයෙන් දුන්න කෙනෙක් සිටුතුමා. දුවගෙන ඇවිල්ලා දොරට තට්ටු කරලා කතා කරා පුතේ දොර අරින්න කියලා. දොර ඇරියේ නෑ. පුතේ මං උඹේ තාත්තා උඹ ඉල්ලන ඕන දෙයක් කරලා දෙන්නම්. දොර අරින්න ඔබේ සතුට තමයි මගේ ජීවිතේ කිව්වා. දොර ඇරියා. දොර ඇරියන් පස්සේ ඇතුළට ගියා. මේ සිටු කුමරිය හොඳටම දැන් අඬනවා. හොඳටම අඬ ඉන්නකොට තාත්තා ලං වෙලා ඔළුව අත ගාලා ඇහුවා පුතේ ඇයි අඬන්නේ? මොනවද ඔබට ඕනේ? උඹ ඉල්ලන හැම දෙයක්ම අපි දුන්නා.
කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් කළේ නෑ. මොනවද ඕන කියලා ඇහුවා. කෑමක් ඕනද? මොනවාරි කණ්ඩාස හිතිලද? ඒ මහත්දි කිව්වා නෑ කියලා. එහෙනම් ඇඳුමක් පැළඳුමක් ඕනද? ඒකත් නෑ කීවා. මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවද පුතේ උඹට? ඒ ඕනම දෙයක් ඕනම මිලක් මුදලක් වියදම් කරලා මං කරවලා දෙන්නම්. ඒ වෙලාවේ කීවා තාත්තේ පියතුමනි සිටුතුමනි මට ඔය කිසිම දෙයකින් පළක් නැහැ. මට දෙනවනම් දෙන්න ඕන එක දෙයයි. පියතුමා දැක්කදර පාරේ රාජපුරුෂයෝ කෙනෙක් ඇදගෙන යනවා. ඒ ඇදගෙන යන්නේ මගේ පෙම්වතා, මගේ අනාගත සැමියා. ඒ කුමාරය ඇරෙන්න, ඒ තරුණය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මං විවාහ වෙන්නේ නෑ. විවාහ කරගන්නෙත් නෑ. ඔහු නැත්තං අදින් පස්සේ මං ජීවත් වෙන්නෙත් නෑ. ඔහු මට නොලැබෙනවනම් කිසිම ආහාරයක් පානයක් මං ගන්නෙත් නෑ කියලා ආහාර පානත් ප්‍රතික්ෂේප කළා. සිටුතුමා දන්නවා මේ නගරේ ගෙවල් බිඳ හොරකම් කර හිටපු මහ ඇමතිතුමාගේ පුතා සන්තුක තමයි මේ විදිහට ගෙනියන්නේ කියලා. තමන්ගේ දියණියට කියනවා පුතේ ඔය පාරේ ඇදගෙන යන්නේ මහ හොරෙක්. ඔය හොරා විවාහ කරගන්න වෙන සිහිනේ අත්හරින්න. මහ රජුරුවන්ගේ රාජ ආඥාවට තව ටික වෙලාවකින් ඔය හොරාව මරනවා. ඒ හන්ද විවාහ කරගන්න වෙන්නේ කීවා. එහෙමනම් පියතුමනි මගේ ජීවිතය කෙරෙහි ඔබේ ඇති කැමැත්තත් අත්හරින්න මං මැරුණත් ආයි කිසිම ආහාරයක් ගන්නේ නෑ කීවා. සමහර දියණිවරු එහෙමයි නේද? දියණිවරු නෙවෙයි පුතුණුවරුත් එහෙමයි. ඉල්ලපු දේ දුන්නේ නැත්තම් කොච්චර ගෙවල් වල රණ්ඩු කරනවද? හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ අම්මයි තාත්තයි අනාගතයේ දිහා බලලා දරුවන්ගේ යහපත දිහා බලලා තීරණ ගන්න කියලා. ඒ නිසා අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙලා අම්මා තාත්තත් එක්ක තරහ වෙලා ගෙදරින් පිටට යන රණ්ඩු වෙලා ගෙදරින් එළියට යන දරුවෝ ඕන තරම් ඉන්නවා. හැබැයි මේකේ භයානකකම මේක නෙවෙයි. මීට වඩා භයානකකමක් මේ තැන්වල තියෙනවා. පින්නතුනි මේ ලෝකේ යම් මිනිස්සෙක්ට කාන්තාවන් අතර උතුම් කාන්තාවක් ඉන්නවා නම් ඒ තමන්ගේ අම්මා. මේ ලෝකේ පුරුෂයන් අතර යම් උතුම් පුරුෂයෙක් ඉන්නවා නම් ඒ තාත්තා. මෙලොවට ජනිත කරපු අම්මයි තාත්තයි මෙච්චර ගුණ කදම්බයකින් යුක්තයි කියලා ප්‍රමාණාත්මකව ප්‍රමාණය කරලා දරුවෙක්ට වෙන් කරන්න පුළුවන්කමක් නැහැ. අපි හිතමු යම් මිනිස්සෙක් මේ ලෝකේ ඉන්න කාන්තාව මරාගෙන යනවා කියලා. කෝටි 2.5ක් විතර ලංකාවේ මිනිස්සු ඉන්නවනේ. ඔය අතර කෝටි 1.5කට ආසන්නව කාන්තාවෝ ඉන්නවා. මේ කාන්තා පාර්ශවයේ සියලු දෙනාම මරාගෙන එන මේ පුද්ගලයා සියලුම කාන්තාවන් මැරුවත් ඒ කාන්තාවන් මැරීම නිසා ආනන්තර්ය මහ පාප කර්මය සිද්ධ කරගන්නේ. හැබැයි එහෙම මරාගෙන ඇවිල්ලා යම් දවසක තමන්ගේ අම්මා මැරුවොත් ආන් එදාට ලොව ඇති සියලුම කාන්තාවන් මරුවට වඩා මහා පාපයක් සිද්ධ කරගන්නවා. මහා පාපයක් සිද්ධ කරගන්නවා. යම්කිසි කෙනෙක් ඔහොම මිනිස්සු මරමරා යනකොට එයා අතින් සෝවාන් පුද්ගලයෙක් මරණයට පත් වෙනවා. ඒත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ. මේ මිනිස්සු මරමරා යන කෙනා අතින් සකුදගාමී උතුමෙක් මරණයට පත් වෙනවා. ඒත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ. අනාගාමී උත්තමෙක් මරණයට පත් වෙනවා. ඒත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ. සිල් ගුණ දහම් පුරන සාමණේර පොඩි හාමුදුරුවෝ කෙනෙක් මරණයට පත් වෙනවා. ඒකත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ.
එකදහස් එකසිය අසූ කෝටි 50,36,000ක් සංවරය ඇති ප්‍රාතිමෝක්ෂ සංවරාදී ශීලයන්ගෙන් ප්‍රශස්ත උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් මරණයට පත් කරනවා. ඒකත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නෑ. හැබැයි අඩුම තරමේ තිසරණ සහිත පංචශීලයවත් නැති පන්සිල්වත් රකින්න නැති අම්මා මැරුවොත් ඒක ආනන්තරේ පාප කර්මයක් බවට පත් වෙනවා. ඔබ හිතන්න එතකොට අම්මා කියන කෙනා කොතනද දරුවෙක් ඉන්නේ කියලා. එහෙව් අම්මට යම් කිසි කෙනෙක් මරණවා කියන කාරණේ පැත්තකින් තියන්න. එහෙව් අම්මට යම් කිසි කෙනෙක් තරහ හිතින් උඹතෝ කියලා බැන වැදුනොත් ඔබ දන්නවද තමන් මෙලොවට බිහි කරපු අම්මට යම් කිසි පුද්ගලයෙක් තරහ සිතින් ද්වේෂ සහගතව රවල බැලුවොත් ඒ බලන බැල්ම නිරයට යන්න හේතුවක් වෙනවා. ඒ බලන බැල්ම නිරයට යන්න හේතුවක් වෙනවා. ඒක එහෙනම් සුළුපටු කාරණයක් නෙවෙයි. දස වස්තුක සම්‍යක් දෘෂ්ටියක් පනවනව භාග්‍යතුන් වහන්සේ සම්මා දිට්ඨි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දේශනා කරනකොට ආන්ගේ දස වස්තුක සම්‍යක් දෘෂ්ටිය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්තිමාතා මවෙක් ඇත කියන සංඥාව තියෙන්න ඕන. කියන අම්මා ඉන්නවා කියලා පිළිගන්නද කියන්නේ? නෑ. අම්මා නම් විශේෂ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න ඕන. අම්මා නම් විශේෂ කෙනෙක්. සියලු කාන්තාවන්ට වඩා උතුම් කෙනෙක් අම්මා කියන්නේ. අන් ඒකයි පිළිගන්න කියන්නේ. අත්ති පිතා පියෙක් ඉන්නවා කියලා පිළිගන්න ඕන. මේ තාත්තා ඉන්නවා කියලා පිළිගන්න එක නෙවෙයි මේ කියන්නේ. සියලු පුරුෂයින්ට වඩා විශේෂ කෙනෙක් පියෙක් විදිහට ඉන්නවා කියලා පිළිගන්න ඕන. අම්මා තාත්තා වෙනුවෙන් කුදු මහත් උපස්ථාන කරන කෙනෙක් කුදු මහත් උපස්ථාන කරන කෙනෙක් සුගතියට යනවා මිසක දුගතිය උපදින්නේ නැහැ. භික්ෂුවකට ලැබෙන දාණය පිණ්ඩපාතයත් අම්මා තාත්තට දෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාටත් ඉඩ තබලා තියෙනවා දෙමාපියෝ වෙනුවෙන් උපස්ථාන කරන්න. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මහා බ්‍රහ්මයා තුල පවතින මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණය අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවන් කෙරෙහි තියෙනවා. ඒ සතර බ්‍රහ්ම විහරණය මේ ලෝකේ ස්වාමි පුරුෂයෙක්ගෙන් ස්වාමි දියණියක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. කුඩම්මගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. බාප්පගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක ලැබෙන්නෙම මෙලොවට බිහි කරපු අම්මගෙන්මයි. මෙලොවට බිහි කරන්න දායක වෙච්ච තාත්තගෙන්මයි. අම්මා කියන්නේ කාටද? සමහර අය කියනවා අපි වෙනුවෙන් අම්මා කිසිම දෙයක් කරලා නැහැ. අපි වෙනුවෙන් යුතුයකම් ඉටු කරලා නැහැ. දේපල ටික ඔක්කොම දුන්නේ නංගිට මල්ලිට මට කිසි දෙයක් දීලා නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ සියලු දෙනාට සමසේ දේපල බෙදලා දෙන්න කියලා. මගේ අම්මා මට කළේ අඩුවක්, මගේ තාත්තා මට කළේ අඩුවක්. ඒ හන්දා මේ අම්මා තාත්තා මට වැඩක් නැහැ, මට පළක් නැහැ, මං අත්හැරලා ඉන්නේ කියන අය ඕන තරම් ඉන්නවා. ඒකට මේ තථාගත ධර්මයත් සම්බන්ධ කරලා තමයි පිළිතුරක් හදාගෙන ඉන්නේ. අපි ඒ කාරණියත් කෙටියෙන්ම මතක් කරගෙන මේ දහම් කතාව සිද්ධ කරගෙන යමු. පින්නතුනි, අපි හිතමු මෙහෙම යම් දරුවෙක් යම් අම්මා කෙනෙක් මේ ලෝකෙට බිහි කරනවා. මාස 10ක් කුසේ හොයාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරලා මේ දරුවා අත්හරින අදහසින් අඩුම තරමේ බිහි වුණන් පස්සේ මේ අම්මා දරුවා දිහා බලන්නවත් නැහැ. අහක බලා ගන්නවා. දෙතනේ කිරි ටිකක් මේ දරුවගේ දෙතොල මත තබා පොවන්නෙත් නැහැ. මේ අම්මා අහක බලා ගන්නවා. වෙනත් කාන්තාවක් ළඟ ඉඳලා
ඒ කාන්තාවට දුක හිතලා අනුකම්පා හිතලා එහෙනම් මේ දරුවා මට දෙන්න කියලා අරන් හදා ගන්නවා. මේ පුංචි දරුවා ටිකෙන් ටික ලොකු වෙලා ටිකින් ටික ලොකු වෙලා අවුරුදු 25ක් 30ක් වුණන් පස්සේ දරදඬු මිනිස්සෙක් බවට පත් වෙලා මිනිස්සු මරමරා යනවයි කියලා හිතමුකෝ. එහෙම මිනිස්සු මරමරා ගිහිල්ලා තමන් මේ ලෝකේ හදපු හැදූ අම්මවත් මේ දරුවා අතින් මැරෙනවා යම් දිනක. ඒ වගේම මේ ලෝකෙට ජීවිතය දානය කරපු වැදූමවත් යම් දවසක මේ දරුවා අතින් මේ තරුණයා අතින් මැරෙනවා. පින්තුනේ හිතන්න මේ දරුවට ආනන්තරේ පාප කර්මය සිද්ධ වෙන්නේ හැදූ මව මැරීමෙන්ද වැදූ මව මැරීමෙන්ද කියලා. කවුරු මැරීමෙන්ද? වැදූ අම්මා අඩුම තරමේ දරුවා දිහා බලන්නෙවත් නැහැ. කිරි බිඳුවක්වත් පවන්නේ නැහැ. ඒත් හැදූ අම්මා ආදරයෙන් බලාගෙන තමන්ගේ දරුවෙක්ට වගේ කිරි ටික පොවලා ඇති දැඩි කරලා කෑම ටික කවලා අතක් පයක් නොකඩ හදලා පෝෂණය කරලා උස්මහත් කරපු අම්මා. මේ දෙන්නගෙන් කවුරු මැරුවොත්ද ආනන්තරේ පාප කර්මය වෙන්නේ? මේ දෙන්නගෙන් හැදූ මව මැරීමෙන් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ. වැදූ මව මැරීමෙනුයි ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ. එහෙනම් අම්මා උනේ කොතනින්ද? අම්මා උනේ දස මසක් කුසහුවා මෙලොවට බිහි කරලු කරුණින්ම අම්මා වෙනවා. ඉන් මත්තේ මෙලොවට බිහි කරලා දැස් හැර නොබැලුවත් දෙතනේ කිරි ටිකක් නොපෙවුවත් කිසිදු දෙයක් අපි වෙනුවෙන් නොකලත් ඒ කාන්තාව අම්මාමයි. එහෙනම් උස්මහත් උනම් පස්සේ දීපල ටික බෙදෙනකොට වැරදුනා කියලා අම්මා අත්හරින්න පුළුවන්ද? අම්මා අත්හරින්න පුළුවන් කමක් නැත්තේ නෑ. තාත්තා අත්හරින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අම්මගේ තාත්තගේ ගුණය හොඳට මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. ඒ අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන අය සසර ජීවිතේ දිනනවාමයි. යම්කිසි කෙනෙක් අම්මා කෙරෙහි විශේෂත්වයක් තාත්තා කෙරෙහි විශේෂත්වයක් තබා කටයුතු නොකොට මවෙක් පියෙක් පිළිගන්නේ නැත්නම් ඒක නා මිත්‍යා දෘෂ්ටිකෙක්. ඒක නා මිත්‍යා දෘෂ්ටිකෙක්. කොතනද වැටෙනවද කියනවා නම් අඩුම තරමේ තිසරණය සහිත පංචශීලයවත් සමාදන් වෙච්ච කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තරමටම බරපතලයි. තිසරණය තුල පිහිටන්නෙම දස වස්තුක සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වෙච්ච කෙනා. නත්ති මාතා නත්ති පිතා කියන තැන ඉන්න කෙනෙකුට තිසරණය බලවත් ලෙස පිහිටන්න පුළුවන්කමක් නැහැ. ශක්තිමත් තිසරණය තුල පිහිටන්න නම් අත්ති මාතා අත්ති පිතා විශේෂයෙන් මවෙක් විශේෂයෙන් මට පියෙක් ඉන්නවා කියලා විශේෂ කොට සලකලා අම්මා තාත්තා දිහා බලන්න වෙනවා. අම්මා තාත්තගේ කළ යුතු කටයුතු කරන්න වෙනවා. අපි කතා කරගෙන ආවේ අර භද්‍රා කුමරිය ගැන. භද්‍රා කුමරිය තමන්ගේ තාත්තට කිව්වා තාත්තේ මින් පස්සේ මගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න එපා. ඔය පාරේ යදගෙන යන තරුණයා මට විවාහ කරගන්න බැරි වුණොත් මම මැරෙනවා මිසක ආයි ජීවත් වෙන්න කිසිදු අදහසක් මගේ ළඟ නැහැ. ඔහු නැත්තම් මට වෙන කවුරුත් එපා කීවා. මේ ප්‍රශ්න ටික ගලප බලනකොට එහෙමයි ඕන තරම් අදත් සමාජයේ තරුණ දරුවෝ ඕන තරම් ඉන්නවා. මුරණ්ඩු හිතකිනුයි කීවේ. ඊට පස්සේ මේ සිටුවරයාට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. සිටු කුමරිය කොහොම හරි සනසන්න උත්සාහ කළා බෑ. බැරිම තැන පල්ලෙහාට දුවගෙන ගිහින් බැලුවා. බලනකොට සිටු මාලිගාව පහු කරගෙන රාජපුරුෂයෝ අර හොරාව ඇදගෙන යනවා. රාජපුරුෂයන්ට කතා කරලා කීවා ඔහොම පොඩ්ඩක් නතර වෙන්න කියලා. රාජපුරුෂය නතර වුණා. මේ මහ සිටුවරයෙක්නි කතා කරන්නේ. ඒ අතර ඉන්නවා ප්‍රධාන රාජපුරුෂයෙක්. මේ රාජපුරුෂයාට කතා කරලා කහවණු 1000ක් දීලා කිව්වා මේ කහවණු 1000 අල්ලසක් විදිහට උඹ තියාගනින්. රජ්ජුරුවන්ට ගිහින් කියපන්
මේ හොරාව මැරුවා කියලා හැබැයි මොහු අද මට නිදහස් කරන්න ඕන. බලන්න දරුව වෙනුවෙන් අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැනේ. මොනවද නොකරන්නේ? තමන්ට ශක්ති ප්‍රමාණයෙන් ඕනම කැපකිරීමක් ඕනම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුව වෙනුවෙන් කරනවා. ඒ වෙලාවේ රාජපුරුෂයෝ කහවණු 1000ක අල්ලස ගත්තා. අල්ලස අරගෙන මේ සන්තුක හොරාව නිදහස් කළා. ඇඟ පුරාම දැලිකුණු හිටන් ගෑවිලා. ළඟ ඉන්න බෑ පුදුම ගඳක්. දැන් හිරගෙවල් වල එහෙම දාලා මේ එක් කරගෙන ඇමති පුතෙක් කිව්වට දැන් ඇමති පුතෙක් බව පේන්න නෑ මහ හොරෙක්. මේ සිටුතුමා කිව්වා ඔහොම්මම ගිහිල්ලා ටිකක් නාගනින් පුතේ කියලා. නාලා ආවන් පස්සේ අර පරණ වෙච්ච ඇඳුම් දැලිකුණු ගෑවිච්ච ඇඳුම් හොරකමේ යනකොට ඇඳන් ගියපු ඇඳුම්නේ. ඒ ඇඳුම් ඔක්කොම ගලවලා පැත්තකට අයින් කරලා සිටුවරේ කඳින ඇඳුම් ආභරණ ටික අතට දීලා කිව්වා පුතේ මේ ඇඳුම් ආභරණ ටික ඇඳගනින් කියලා. අර තරුණයා ඒ ඇඳුම් ආභරණ ඇඳගත්තන් පස්සේ හැබෑම සිටු පුත්‍රයෙක් වගේ හරි ලස්සනයි. සුවඳ පැනින් නහවලා සිටු ආභරණ බාර දීලා ඒ සිටු ආභරණ වලින් සරසලා සිටු ඇඳුම් වලින් අන්දවගෙන තමන්ගේ සිටු කුමරිය ළඟට එක් කරගෙන ගියා. සිටු දියණියට දැන් පුදුම සතුටක් හිතාගන්නවත් බෑ. මං හිතපු කෙනා මං ඉදිරියට එක් කරගෙන ඇවිල්ලා. මේ සන්තුක සිටු දියණිය ළඟට එක් කරගෙන ගිහිල්ලා දියණියට කියනවා දැන්වත් ඔය මුරණ්ඩුකමින් ඈත් වෙන්න මෙන්න ගෙනාවා. සිටු දියණිය කීවා පියතුමනි මට ඔබ විශ්වාස නැහැ. ඒ නිසා දැම්මම සරණ මංගල්‍ය කරන්න ඕන. ආයි කල් දාන්න බෑ මේක. දැම්මම මට විවාහ වෙන්න ඕන කිව්වා. ශ්‍රේයහන් ගබඩාවටම ආම්පන්න ටික ගෙන්වලා අතපැන් වඩලා දෑගිලි බැඳලා මේ දෙන්නගේ සරණ මංගල්‍ය කරනවා සිටුවරයා. මේ දෙන්න බොහොම සතුටින් මේ විදිහට දවස් 2-3ක් ජීවත් වෙනවා. මේ සන්තුක හොරකම් කරලා පුරුද්ද තිබිච්ච කෙනෙක්. හොරකම් කරලා පුරුදු වෙච්ච සන්තුකට කොහේ හරි රත්තරන් මාලයක් දැක්කොත් මුතු මැණික් දැක්කොත් හිතෙන්නේම හොරකම් කරන්න. දැන් මේ ඔක්කොම වස්තුව මොහුගේ. අනාගත මහසිටුතුමා. හැබැයි හිතෙන්නේ හොරකම් කරන්න. මත්ද්‍රව්‍ය භාවිතා කරපු කෙනෙක් එක දවසක් හරි නතර කරගෙන ඉන්නවා කියලා අපි බලෙන් නතර කරගෙන හිටියා කියමු. මත්ද්‍රව්‍ය දැක්ක ගමන් හිතෙන්න මේ මනුස්සයාට බොන්නමනේ. ඒ ඇති. වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න මිනිස්සු පොය දවස්වල විතරක් පන්සලට ගෙනල්ලා ධර්මශාලාවට කොට වෙලා හිටියට ඒ මිනිසුන්ගේ හිත යන්නෙම වෛර කරන්නනේ. ක්‍රෝධ කරන්නනේ. එහෙනම් මාසෙට දවස් 30යි 30න් දවස් 29ක්ම මේ සමාජයත් එක්ක ගැටිලා සමාජයේ තියෙන කාම ලෝකේ කාම වස්තුන් කෙරෙහි ඇලීමයි ගැටීමයි නිසා ඉරිසියාවෙන් වෛරයෙන් ගෘහකකමෙන් ඉන්න මිනිස්සු මාසෙකට එක දවසක් පන්සලට ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා හිටියා කියලා නම් කෙලස් තවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒකත් හොඳ පාඩමක් අපිට. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට සන්තුක කියන මහ හොරාට සියලුම සිටු සම්පත් Tamanට හිමිව තිබියදී හිතෙන්නේම මේ දේවල් හොරකම් කරන්න. එහෙනම් ඔබටත් ඒ වගේ පුරුදු කරන සිත තමයි වඩන ලද සිත තමයි ඉදිරියට එන්නේ. ආන් එහෙම හිතනකොට හිතෙන්නේ නැද්ද මරණාසන්න මොහොතේ හිත හදා ගන්නවා කියලා හිතන එක බොරුවක් කියලා? අපි අහලා තියෙනවනේ චුති චිත්තය ගැන, අවසංසිත. අපේ මිනිස්සු මොකද කියන්නේ? ඉන්න කාලේ කාලා බීලා ඉඳලා මැරෙන වෙලාවේ මොනවා හරි හිතුවනම් හරිනේ. ගමේ ඉන්න අරක්කු පෙරන කෙනා
කසිප්පු පෙරණ කෙනා. ඔවුන් අන්තිමේටම ඇඳට වැටුණන් පස්සේ මැරෙන්න ලං වෙනකොට රේඩිය එකක් අරගෙන ගිහිල්ලා පිරිත් ටිකක් දැම්මා කියලා නිවන් දකින්නෙත් නෑ, දිව්‍ය ලෝකෙ යන්නෙත් නෑ. ගමේ ඉන්න මහා හොරා මරණාසන්න වෙලා ඉන්න වෙලාවේ අන්තිම වෙලාවේ හාමුදුරුවෝ 100 නමක් වැඩම කරවලා ඒ 100 නමම ලවා පිරිත් ටිකක් කිව්වා කියලා ආයේ ඇදලා නංගොරට ගන්න පුළුවන් කමක් නෑ. එහෙනම් පාංශකූලයට වඩින්නේ එක නමයිද දෙනමයිද? පාංශකූලයට 1000 නමක් වඩිනවද 100ක් නමක් වඩිනවද කියන එක ඊට වඩා වටින්නේ තමන් ජීවිතේ කරපු දේ. පින්නතුනි, අපි හිතන් ඉන්නවා වැරදි. මරණාසන්න වෙලාවේ දැනෙන වේදනාව අතිශයින් දරුණුයි. මා දරුණු වේදනාවක්. ඒ වේදනාව ඔබට හිතා ගන්නවත් බැරි වෙනවා. කොයි වගේ වේදනාවක් දැනෙනවද? පින්නතුනේ, මරණාසන්න වෙලාවේදී ඊටාම රළු රෙදිපටක් අරගෙන නලලට තියලා මේ රෙදිපට ගැට ගහලා හිර කරලා තද කරනවා වගේ මුළු ඔළුවම රිදෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. දිග ඇණයකට මහ විශාල මිටියකින් බොහොම හයියෙන් වෙරෙන් ගහලා ඇනේ ලීයකට හරි බිත්තේකට හරි ගහන්න උත්සාහයක් දරනවා වගේ මහ මිටියකින් තමන්ගේ ඔළුවට ගහලා ඔළුව පලන්න හදනවා වගේ මහ දරුණු වේදනාවක් ඔළුවේ දැනෙනවා කියලා සඳහන් කරනවා. ගිනි ජාලාවක් මැද්දට වැටුණු මුවෙක් වගේ මුළු ඇඟම පිච්චෙනවා වගේ වේදනාවක් දැනෙනවා කියලා සඳහන් කරනවා මරණාසන්න වුණාන් පස්සේ. ඇට කෝටු ටික කුඩු කුඩු කරනවා වගේ පුංචි පුංචි කෑලි වලට කුඩු කරනවා වගේ මුළු ඇඟ පුරාම දරුණු වේදනාවක් දැනෙනවා කියනවා මරණාසන්න වෙලාවේ. එහෙම දරුණු වේදනාවක් දැනෙනකොට ඔබ හිතනවද මේ ජීවත් වෙලා ඉන්න වෙලාවට ඔළුව කැක්කුමක් හැදුන වෙලාවටවත් බුදුරජාණන් වහන්සේ සිහි වෙන්නේ නැති අපිට භාග්‍යවතුන් වහන්සේ මතක් වෙයි කියලා? ඒ ඔළුව කැක්කුමක් හැදුනා කියන්නේ ගෙදර බණපදයක් රේඩියෝ එකේ දාලා තිබ්බොත් එහෙම මේ ඔළුව කැක්කුම වෙලාවේ බණ දානවා කියලා බයිනවා. ඔළුව කැක්කුම හොඳයි. මරණාසන්න වෙලාවේ දැනෙන වේදනාව ඊට වඩා මහා දරුණු වේදනාවක් නිසා ඒ වෙලාවට පිරිත් දාද්දිත් අපේ මිනිස්සු හතින් එපා කියනවා. පිරිත් ටික ඇහුණත් තරහ යනවා. ඇයි ඒ පිරිත් අහලා පුරුදු නැහැ, බණ අහලා පුරුදු නැහැ. වේදනාවක් වෙනකොට වේදනානුපස්සනාව වඩලා, කායානුපස්සනාව වඩලා විදර්ශනාවට හරවගෙන විදර්ශනාව තුළින් ලෝකයේ දකින්න ජීවිතේ හුරු වෙලා නැහැ. අපි හුරු වෙන්න ඕනේ ඒක. ලෙඩක් දුකක් හැදුනම් පස්සේ ලෙඩ ඇඳේ ඉඳගෙනම ලෙඩේ ස්වභාවය මෙනෙහි කරමින් ජීවිතයේ අනියත ස්වභාවය දකින්න. එහෙම ජීවිතේ හුරු වෙලා ඉන්න කෙනෙක් මරණාසන්න මොහොතට වැටුණයින් පස්සේ ඒ වෙලාවේ දැනෙන දරුණු වේදනාවේ ස්වභාවය කෙලෙසුන් තවන වීරියෙන් සිහියෙන් නුවණින් ආතාපි සම්පජානෝ සතිමා සතිපට්ඨාන සූත්‍රයේ කෙලෙසුන් තවන වීරියෙන් සිහියෙන් නුවණින් දැකලා වේදනානුපස්සනාව වඩන්න පුළුවන්කම ලැබෙනවා ජීවිතේ හුරු වෙච්ච කෙනාට. හුරු වෙලා නැත්තම් ඒ කිසිම දෙයක් කරන්න බෑ. එහෙනම් අපි පුරුදු කරන්න ඕන ධර්මය, පුරුදු කරන ධර්මයමයි මතු සසරේ රැකවරණේ පිණිස පවතින්නේ. පුරුදු කරන ලද වඩන ලද හිතමයි ඉදිරියට එන්නේ. සන්තුකත් පුරුදු කරන ලද වඩන ලද හිතමයි ඉදිරියට ආවේ. සිටු සම්පත් ලැබිලත් හිතුනේ හොරකම් කරන්න. සිටු සම්පත් ලැබිලත් හිතුනේ හොරකම් කරන්න. සන්තුකට හිතෙන්නෙම සිටු දියණිය පැළඳගෙන ඉන්න ආභරණ ටික හොරකම් කරන්න. සිටු දියණිය දැන් මේ කාලයක් ප්‍රේම සම්බන්ධතා පවත්වලා විවාහ වෙච්ච කෙනා නෙවෙයිනේ. ඒ හන්ද මොකද කළේ? තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ආකර්ෂණය දිනා ගන්න වෙනදා වගේ නෙවෙයි. තියෙන ආභරණ ඔක්කොම ටික පැළඳගත්තා. මේ ආභරණ දිහා බලන් ඉන්නකොට සන්තුකගේ ඇස් වලට කටු වලින් අයින්නවා වගේ. ඔව් උඹේ කරගනින් කියලා හිත කියනවා.
ඔය ටික හොරගම් කරපන් කියලා හිත කියනවා. සන්තුකට දැන් ඉන්නම බෑ. දකින දේ හොරගම් කරන්න හිතනවා. හොර හිත පුරුදු වෙලා. සන්තුක මේකට උපායක් යෙදුවා. සන්තුක මොන වගේ උපායක්ද යොදන්නේ? සන්තුක කියනවා මා ප්‍රිය බිරිඳ භද්‍රාවෙනි. ඇගේ නම භද්‍රනේ. භද්‍රාවෙනි. මම එදා වදකීන් විසින් රාජපුරුෂයන් විසින් නැදගෙන යනකොට හිතුවා බාරයක් වුණා අර ඈත පේන මහා කළුගල් පර්වතයට අධිග්‍රහිත යම් දේවතාවෙක් ඉන්නවා නම් ඒ දේවතාව මගේ ජීවිතය ආරක්ෂා කරත්වා. එහෙම ආරක්ෂා කළොත් දේවතාව වෙනුවෙන් විශේෂ බලි පූජාවක් කරනවා කියලා බාර වුණා කිව්වා. දැන් මේ බොරුවක් කියන්නේ. තමන්ගේ බිරිඳට කිව්වා මේ පූජාව වෙනුවෙන් සූදානම් වෙන්න කියලා. අර කුමරියත් හිතුවා ඒ විශාල පර්වතයට අධිග්‍රහිත යම් දේවතාවක් වේද ඒ දේවතාවට මමත් ණයගෙති. මට අද ස්වාමියෙක් ලැබුණේ ඒ දේවතාව නිසා. මට අද ස්වාමි පුරුෂයෙක් ලැබුණේ ඒ දේවතාව නිසා. ඒ නිසා මමත් ණයගෙති. මේ පූජාව ඊටාම ඉහළින් සූදානම් කරන්න ඕන කියලා කල්පනා කළා. ඊටාම ඉහළින් සියලු වාම්පන්න සූදානම් කළා. සූදානම් කළා 500 දෙනෙක් ලෑස්ති කළා මේ පිරිවර විදිහට යන්න. දැන් ස්වාමි පුරුෂයාට සන්තුක කියන මේ තරුණයාට කතා කරලා කිව්වා එහෙනම් ලෑස්ති අපි යමු. භද්‍රා කුමරියත් එක්ක භද්‍රා කුමරියත් බොහොම ලස්සනට මේ දවස්වල අඳිනව පළඳිනවනේ. සියල්ල ඇඳලා පැළඳලා කරත්ත වලට නැගලා කරත්ත වලින් ගියාර කළුගල් පර්වතයේ පාමුලට. පාමුලට යනකොට මේ සන්තුක කල්පනා කළා මේ එන්නේ බලි පූජාවකට නෙවෙයිනේ. මේ එන්නේ ඇය පළඳගෙන ඉන්න ආභරණ ටික ඇගෙන් හොරකම් කරලා ඇයව මරලා දාන්න. හොර හිත තියෙන හන්ද හිතෙන්නෙම හොරකම් කරන්න. ඒ හන්දා පිරිසත් එක්ක ගිහිල්ලා මේ වැඩේ කරන්න බෑ. තනියමයි යන්න ඕන. ඒ නිසා මේ භද්‍රාට කතා කරලා කිව්වා භද්‍රා මම මේක බාර වුණේ තනියම ඉටු කරනවා කියලා. ඔබයි මායි විතරක් නම් කමක් නැහැ. හැබැයි මේ පිරිස යන්න ඕනේ. පිරිස පර්වතේ පාමුල නතර කරලා ආම්පන්න ටිකක් භද්‍රා අතට අරගෙන දැන් මේ පර්වතයට නගින්න සූදානම් වුණා සන්තුකත් එක්ක. දෙන්න ඔය විදිහට පර්වතයට නගිනකොට කරත් එනකොටත් සිටු මාලිගාවේ ඉන්නකොටත් බොහොම සුහඳශීලීව කතා කර හිටපු සන්තුක දැන් ටිකෙන් ටික කතාව අඩු වුණා. ආදරයෙන් කතා කර හිටපු සන්තුක දැන් ටිකෙන් ටික සැරෙන් කතා කරන්න පටන් ගත්තා. කුමරිය කල්පනා කළා මොහුගේ හැබෑ වෙනසක් තියෙනවා. මොන වෙනසක්ද දන්නේ නැහැ. කල්පනා කර ඉහළට ගියා. ඉහළට ගියන් පස්සේ දැන් මේ පර්වතයේ ඉහළටම නැගලා මහ ප්‍රපාතයක් තියෙන පර්වතයක් කන්ද මුදුනටම නැගලා සන්තුක කීවා ඔය කරේ දාගෙන ඉන්න උතුරු සළුව ගලවලා මේ ගලෙන් එලන්න කියලා. ඇය උතුරු සළුව ගලවලා එළුවා. ඊට පස්සේ කිව්වා එහෙනම් දැන් ඔය පැලඳගෙන ඉන්න ආභරණ එකින් එක ගලවලා මේ සළුව මත තියන්න කියලා. ඇය අහනවා කුමක්ද ස්වාමීනි මේ කාරණේ? මං මොන වරදක් කළාටද මේ ආභරණ ටික ඉවත් කරන්න කියන්නේ? ඒ වෙලාවේ අහනවා භද්‍රා උඹ හිතුවද උඹ වෙක් කරගෙන ආවේ බලි පූජාවකට කියලා? බලි පූජාවකට එක්කන් ආව නෙවෙයි. අද උඹව නැසලා නුඹේ ආභරණ ටික පැහැර ගන්නයි මං ආවේ. උඹේ ජීවිතේ නැති කරලා ඔය රත්තරන් ටික, මුතු මැණික් ටික, ඔය රම් මාලේ මේ හැම එකක්ම හොරගම් කරන්නයි මං ආවේ. ඒ නිසා මේ වෙලාවේ වෙන ඔබට කරන්න දෙයක් නැහැ, බේර ගන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ඔය ටික ගලවන්න කිව්වා. භද්‍ර කල්පනා කළා. මොහු මහ කපටි මිනිහෙක්, හොරෙක්. මම්මගේ තාත්තට විරුද්ධ වෙලා
මම මේ කරගත්තේ මහ විනාශයක්. භද්‍ර නුවණක්කාරයි. මේ නුවණති භද්‍රා එකින් එක ආභරණ ඔක්කොම ගලවලා අර සුදු සේලයේ මත තියලා පොට්ටනියක් බැඳලා කිව්වා එහෙනම් ඔබ මේක අරගෙන ඵලයක්. ඊට පස්සේ කොහොම මං එහෙම යන්නේ නැහැ. ඔබ නැවත ඇවිල්ලා මහරජුරුවන්ට කියලා මට දඬුවම් කරවන්න පුළුවන්. ඒ නිසා ඔබව මරනවා මන්නේ. ඒ වෙලාවේ කිව්වා මං ඔබට ගොඩක් ආදරෙයි. ඒ නිසා තමයි මං රන් රෙදි මුතු මැණික් ආදියෙන් තනපු මේ සියලු ආභරණ ටික නුඹට ගලවලා දුන්නේ. ඔබ කියනවා නම් මම මැරෙන්නම්. මැරෙන්න කලින් මට අවස්ථාවක් දෙන්න ඔබව වැළඳ ගන්න කියලා කිව්වා. මේ තරුණයාත් කල්පනා කළා දැන් මේ මැරෙන්නම් කියනවා. වස්තු ටික ඔක්කොම දෙන්නම් කියනවා. වැළඳ ගත්තාම මොකද වෙන්නේ? කමන්නේ කියලා හිටියා. මේ භද්‍ර ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා වැළඳ ගත්තා. බොහොම ආදරයෙන් සෙනෙහසින් වැළඳ ගන්නවා වගේ වැළඳ ගත්තා. එහෙම මාත්තරලා ආපස්සට පිටිපස්සට ගිහිල්ලා නැවතත් ආදරයෙන් ලං වෙලා වැළඳ ගන්නවා වගේ ළඟට ඇවිල්ලා එක පාරටම අතට වීර්යය අරගෙන අත් දෙකින්ම අර සන්තුකව පර්වතයෙන් පල්ලෙහාට තල්ලු කරනවා. පර්වතයෙන් පල්ලෙහාට පිටලා යනවා සන්තුක. මෙතන ඉන්නවා මේ පර්වතයට අධිග්‍රහිත දේවතාවෙක්. ඒ දේවතාව ලස්සන ගාථාවක් කියනවා. ඒ වෙලාවේ කියනවා හැම තැනකම පුරුෂයා නැනවතෙක් වෙන්නේ නැහැ. හැම තැනකදීම ස්ත්‍රිය මොට වූ ප්‍රඥාවකින් යුක්ත කෙනෙක් වෙන්නෙත් නැහැ. හැම තැනකම පුරුෂයා ප්‍රඥාවන්තෙක් නොවන කල්හි ස්ත්‍රීය ප්‍රඥාව උපදවාගෙන පුරුෂයා දමනය කරනවා කියලා ගාථාවකුත් කිව්වා. එහෙනම් හැඳිමිටේ මොලයක් තියෙන ප්‍රඥාවක් තියෙන කතාව එදත් ඉඳන් අද වෙනකම්ම කියාගෙන එනවා. හැබැයි හැඳිමිටේ මොලයට වඩා ප්‍රඥාවක් කාන්තාවන්ට තියෙනවා. නම් එදත් සමාජගත කතාවක් අදත් තියෙනවා. හැබැයි ඒක එහෙම්මම නෙවෙයි. අද ඒක වෙනස් වුණා. මේ ස්ත්‍රිය ප්‍රඥාවෙන් තමන්ගේ ජීවිතේ රැකගත්තා. නුවණින් තමන්ගේ ජීවිතේ රැකගත්තා කියලා දේවතාව සතුටින් ගාතාවක් කියවේ. පින්නතුනේ දැන් මම කල්පනා කළා. ස්වාමි පුරුෂයා මරපු ස්වාමි දියණියක් මං. ස්වාමියා අහිමි වෙච්ච කතක් මං. මට ආයි ගිහිල්ලා සිටු මාලිගාවේ වසන්න බෑ. මේක මහා අවලාදයක් නගන සිද්ධියක්. මේ සිදුවීම නිසා මට බොහෝ දෙනා නින්දා කරાવી. ඒ හන්දා ආයි සිටු මාලිගාවට නම් මට යන්න බෑ. ලැජ්ජයි. තමන්ගේ ස්වාමියා මරපු බිරිඳක් ඔය කියාවි. ඔය කාන්තාව තමන්ගේ මිනිස්සයා මරාගත්ත කෙනෙක් කියලා බණීවි. එහෙම හිතලා තමන්ගේ පිරිවර පිරිස ඉන්න පැත්තට නැතුව අනික් පැත්තෙන් පර්වතයේ පල්ලෙහාට බැහැගෙන එනවා. එතකොට හිතනවා මං ගිහින් මහාන වෙනවා කියලා. මහාන වෙනවා කියලා හිතලා මේ කාන්තාව පල්ලෙහාට බැහැගෙන එනකොට දැක්ක නිගණ්ඨාරාමයක්. නිගණ්ඨාරාමයට ගිහිල්ලා කිව්වා මට ඔබතුමන් ළඟ තියෙන උතුම්ම පැවිද්ද වෙන්න කියලා. උතුම්ම පැවිද්ද ඉල්ලුවේ. ඊට පස්සේ නිගණ්ඨයෝ කියනවා හොඳයි ඔබට පැවිද්ද දෙන්නම්. අපි කියන විදිහට පැවිදි වෙන්න කියලා. නිගණ්ඨ පිරිස තල්ලටයක් අරගෙන ඇවිල්ලා ඇගේ කෙස් වැටියල් එකින් එක ගලවන්න පටන් ගත්ත. කොහොමද කෙස් ගලවන්නේ? තල ඇටය හිසට කෙස් ගහ මුලින් තියලා තල ඇටයට අහු කරලා කෙස් ගහ අදිනවා. ඒකට කෙස් ගහ ගැලවිලා එන්නේ ලේත් එක්කම. දැන් අපේ බුද්ධ ශාසනේ භික්ෂුන් වහන්සේලා පැවිදි කරන්නේ එහෙම නෙවෙයි. කෙස් ටික කපලා ඒත් නිගණ්ඨ ශාසනය බලන්න පැවිද්ද. එකම එක සලුවයි දෙන්නේ. ජීවිත කාලෙම ඒ සලුව විතරයි පරවන්න පුළුවන්. නිගණ්ඨ ශාසනයේ පැවිද්ද. එක සලුවයි. කෙස් ගලවන්නේ තල ඇටයකින්
එකින් එක ගහ ගලවනවා. මුළු ඔළුවම තුවාලයක් වුණා. මුළු ඔළුවෙම කෙස් එකින් එක ගලවලා ලේ ගලනවා දැන්. නමුත් ඒ ඔක්කොම ඉවසගෙන නිගණ්ඨ ශාසනයේ පැවිදි වුණා. නිගණ්ඨ ශාසනයේ පැවිදි වෙලා ටික දවසක් යනකොට අර කෙස් ටික කැපුවා නෙවෙයි ගැලෙව්වනේ. දැන් අලුතින් තුවාල වෙච්ච හිසේ කෙස් එන්න පටන් ගත්තා. රවුම් රවුම් කෙස් කැරලි කුණ්ඩල කේසා. කුණ්ඩල කෙස්. ඒ නිසා මේ භද්‍රා කියන මේ නිගණ්ඨ තැනැත්තියට නිගණ්ඨයෝ කීවා භද්‍රා කුණ්ඩල කේසා කියලා. ටික කාලයක් යද්දි නිගණ්ඨයින්ගේ ඉගෙන ගත යුතු සියලු ධර්මයන් ඉගෙන ගත්තා. දැන් වාද විවාද පවා කරන්න පුළුවන්. නිගණ්ඨ ආරාමේ ඉන්න ආචාර්යවරුත් එක්කත් වාද කළා. කිසිම ගුරුවරයෙක් නිගණ්ඨයෙක් දිනන්නේ නැහැ. මෑයමයි දිනන්නේ. එච්චරකට ප්‍රඥාවක්. එච්චරකට ඥානයක් නුවණක් තියෙනවා. මෙහෙම වාද කර කර ඉන්නකොට මේ කාන්තාව අය මේ නිගණ්ඨ පිරිසත් එක්ක වාද කරන්න කෙනෙක් ඉතිරි නැති හන්දා යම් නගරයකට මේ කාන්තාව ගියාද ඒ නගරේ නගර ద్వාරයේ අසල හිටවනවා අඹාත්තක්. අඹාත්තක් හිටවලා මහා අයියෙන් කියනවා මේ නගරේ යමෙක් වාද කරලා දිනන්න දක්ෂයි නම් මාත් එක්ක වාදයට එන්න මං ඇරෙන්න වාදයට දක්ෂ කෙනෙක් මේ නගරේ නෑ කියනවා. හයියෙන් කෑ ගහලා කියනවා. එහෙම කියලා ඒ නගරේ සතියයි වාසය කරන්නේ. කවුරු හරි කෙනෙක් වාද කරන්න આવොත් එයත් එක්ක වාද කරලා වේද ග්‍රන්ථ ත්‍රිත්වයම මනාව ඉගෙනගෙන හිටපු කෙනෙක් නිසා ඒ තුලින් පරාජය කරනවා. පරාජය කළා ඒ නගරෙන් යනවා. ඔහොම ඇවිද යන බද්දා කුණ්ඩලකේසා කියන මේ නිගණ්ඨ කාන්තාව සවැත් නුවරට ආවා. සවැත් නුවර ප්‍රධාන දොරටුව අසල අඹාත්තක් හිටෙව්වා. කවුරු හරි කෙනෙක් මාත් එක්ක වාද කරන්න ඉන්නවා නම් මේ අඹාත්ත මඩීවා. අඹාත්ත කවුරු හරි කෙනෙක් පොඩි කරන්න කිව්වා මාත් එක්ක වාද කරන්න ඉන්නවා නම් එතකොට මම දන්නවා මාත් එක්ක වාදයට කෙනෙක් ඉන්නවා කියලා. මං ඒ කෙනත් එක්ක වාද කරනවා කියලා අඹාත්ත හිටවලා ගියා. මෙතන සෙල්ලම් කර කර හිටිය පුංචි ළමයි පිරිසක්. කොල්ලෝ ටිකක් සෙල්ලම් කර කර හිටියා. මෙහෙම සෙල්ලම් කර කර ඉන්න තැනින් එදා ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ වැඩම කරනවා. සාරිපුත්තයන් වහන්සේ දැක්කා ප්‍රධාන දොරටුව ළඟ අඹාත්තක් හිටවලා තියෙනවා. දරුවන්ට කතා කරලා ඇහුවා පින්වත් දරුවනේ මේ කිමෙක්ද? ඒ වෙලාවේ අර දරුවෝ කීවා ඔය භද්‍රා කුණ්ඩලකේසා කියන නිගණ්ඨ කාන්තාවගේ වාදයේ පිණිස ආරාධනා කරන උක්ෂය. යම්කිසි කෙනෙක් ඇයත් එක්ක වාද කරලා දිනන්න පුළුවන් කියලා හිතනවා නම් ඔය අඹාත්ත මඩීවා කියලා ඇය ප්‍රකාශයක් කරලා තියෙනවා ස්වාමීනි. ඇයත් එක්ක වාද කරන්න තාම මේ සවැත් නුවර කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. ඔය අත්ත තාම මැඩලා නැත්තේ ඒකයි. පොඩි කරලා නැත්තේ ඒකයි කීවා. සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවේ මේ දරුවන්ට කියනවා දරුවනේ එහෙනම් නුඹලා ඔය අඹාත්ත මනින්න පොඩි කරන්න. දරුවන්ටත් දැන් ඉහේ මලක් පිපුණා වගේ. මේ අඹාත්ත පොඩි කරන්න කෙනෙක් හිටියේ නෑ නෝ. දැන් මේ සාරිපුත්තයන් වහන්සේ පොඩි කරන්න කියපු හන්දා මේ දරුවෝ උඩ පැන පැන සතුටින් අර අඹාත්ත කෑලි වලට කඩ පොඩි කරලා දැම්මා. තැන් වල විසි කළා. බද්දා කුණ්ඩලකේසා දහවල් ආහාරයත් අරගෙන දැන් එවිදින් බැලුවා අඹාත්ත කවුරු හරි පොඩි කරලාද බැලුන්නම් අඹාත්ත පේන්නවත් නෑ කෑලි තැන් වල වට්ටවලා ඇහුවා කවුද මේ අඹාත්ත පොඩි කළේ? දරුවෝ එක හඬින් කිව්වා අපයි පොඩි කළේ. කවුද කිව්වේ පොඩි කරන්න? සාක්‍ය පුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේයි අපට කිව්වේ ඔය අඹාත්ත පොඩි කරන්න කියලා. එහෙම කියනවත් එක්කම මේ බද්දා කුණ්ඩලකේසා කියනවා මෙතෙක් මාත් එක්ක වාද කරපු කවුරුත් දිනලා නැහැ.
එහෙනම් අද තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මගේ හැටි දැනගන්නේ. අද ගෞතමයන් වහන්සේ බද්දා කුණ්ඩලකේසා කවුද කියලා හරියටම දැනගනීවි. එහෙනම් මේ වාදය මන් තනියෙන් කරන එක සුදුසු මදි. මගේ කීර්තිය රාවේ මේ නුවරම පැතිරෙන්න ඕනේ. ඒ හන්ද සියලු දෙනා ඒක රාශී කරන්න ඕන කියලා හිතලා භද්‍රා වීදියක් පාසා ඇවිදගෙන ගිහින් කියනවා අද සාක්‍ය පුත්‍ර ශ්‍රමණ බවත් ගෞතමයනුත් උන්වහන්සේගේ ශ්‍රාවකයින් වහන්සේලාත් මා ඉදිරියේ පරාජයට පත් වෙනවා. උඹලා මහ ලොකුවට කියනවා ප්‍රඥාවෙන් ඒ යුතුයම ඉහළයි කියලා. අද බලාගනින්න කවුද ප්‍රඥාවන්ත, කවුද ඥානවන්ත, කවුරුන්ද වාදයට දක්ෂ කියලා අද බලාගනින්න කිව්වා. දැන් මිනිස්සුත් කලබල වෙලා මේ කාන්තාවේ යන තැන වාද කරලා දිනනවනේ. අද සාරිපුත්තයන් වහන්සේත් එක්ක වාදයක් කියන රාවය මුළු සවැත් නුවරටම ගියා. සියලුම මිනිස්සු එකතු වුණා. සාරිපුත්තයන් වහන්සේ ඒ අසල ගසක් ළඟ බොහොම නිහඬව වැඩ ඉන්නවා. වෙන්නේ මොනවද කියලාවත් දන්නේ නැහැ වගේ. නිශ්ශබ්දව වැඩ ඉන්නවා. අර කාන්තාව පිරිසත් එක්ක පිරිවරාගෙන දැන් යුද්ධයකට එනවා වගේ. සතුටින් එන්නේ මොකටද? මේ ශ්‍රාවකයන් වහන්සේලා පරාජයට පත් කරනවා කියන අදහසින් ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ කවුද මාත් එක්ක වාද කරන්න? ඔබ වහන්සේ හිතනවද වාද කරලා දිනන්න පුළුවන් කියලා? ඔබ වහන්සේට අද වැරදුනා. අද මේ මහ ජනකාය මැද්දේ මං ඔබ වහන්සේව පරාජයට පත් කරනවා. ඔබ වහන්සේ පරාජයට පත් කරලා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේද තෙද මං අද බිඳිනවා කියලා කිව්වා. එහෙම කියලා මොකද කරන්නේ? එහෙම කියලා තමන් දන්න ප්‍රශ්න ටික ඔක්කොම සාරිපුත්තයන්ගෙන් අහනවා. ඊට කලින් සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා මේ අපි දෙන්නගෙන් කවුද දක්ෂ කියලා දැනගන්න නම් අපි දෙන්නට දෙන්න ප්‍රශ්න අහන්න ඕනේ. දැන් මෙතන ප්‍රශ්න අහන කෙනෙකුත් ඉන්න ඕනේ, විසඳන කෙනෙකුත් ඉන්න ඕනේ කියලා. සාරිපුත්තයන් වහන්සේ කියනවා ඔබ ඕනේ ප්‍රශ්නයක් අහන්න කියලා. ඒ වෙලාවේ මේ කාන්තාව ත්‍රිවේදය එක අතට එක මිටටගෙන ඒ තුලින් ගෙන හර පාඩනක් මෙන් ගැඹුරු ප්‍රශ්න සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා. ප්‍රශ්නයක් අහනකොටම සාරිපුත්තයන් වහන්සේ ඊට පිළිතුරු දෙනවා. ආයේ ප්‍රශ්නයක් අහනවා, ඊට පිළිතුරු දෙනවා. ප්‍රශ්න අහලා ඈ හොඳටම හෙම්බත් වුණා. අන්තිමේටම කීවා ස්වාමීනි මට නම් අය අහන්න ප්‍රශ්නයක් නැහැ. මම මෙච්චර කාලයකට වාද කළා විවාද කළා හැබැයි කවුරුත් ඉදිරියේ මම මෙච්චර අසරණුනේ නෑ ස්වාමීනි. අද නම් පුදුම අසරණකමක් මට දෙන්නවා කිව්වා. එහෙම කියලා කියනවා කමක් නෑ. මං තාම පරාජය බාරගන්නේ නෑ. දැන් ඔබේ වාරේ ප්‍රශ්න අහන්න පෙරලා උත්තර දීලා මං මේ සටන දිනනවා කියලා කිව්වා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ මොන වගේ ප්‍රශ්නයක් අහන්නේද? ගැඹුරුම ප්‍රශ්නයක්? විසඳන්න බැරි ප්‍රශ්නයක්? නෑ. එක ප්‍රශ්නය යහුවේ. එක නම් කුමක්ද? ඒක නාමකින්. ඇය කල්පනා කළා මේ මොනවද මේ ඇහුවේ? වෙන අය වුණා නෙවෙයිනේ අහන්නේ. සිල් ගන්න උපාසකම්ම කෙනෙක් ආවා කියමුකෝ. මේ උපාසකම්මගෙන් යමෙක් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම දැනුම උරගා බලන්න ඕවාගේ ප්‍රශ්නයක් අහනවාද? අහන්නේ. බෝසතාණන් වහන්සේගේ සුළු මව කවුද? බෝසතාණන් වහන්සේගේ පුත්‍රයාගේ නම මොකක්ද? කොයි කාලෙද මහණ වුනේ? මොකද්ද සිද්ධිය? පස්වග මහණුන් කවුද ඔයගේ ප්‍රශ්න අහන්නේ? ඇය හිතුවේ එහෙම එකක් මොනවා හරි අහයි. ඇය බලාපොරොත්තු නොවෙච්ච ප්‍රශ්නයක් ඒක නාමකින් ප්‍රශ්නයක් ඇහුවා. ඇය කල්පනා කළා
මුල ඉඳන් අගට කල්පනා කරනවා අග ඉඳන් මුලට කල්පනා කරනවා මේ ත්‍රිවේදයම හොඳට මෙනෙහි කරනවා මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. ඇය තවත් අසරණ වුණා ස්වාමීනි මං අඳුරු කුටියක හිර වුණා වගේ දැනුණා කිව්වා. බිත්ති 4ක් ඇති වහලයක් ඇති කාමරයක් ඇතුළට දාලා දොරගුළු දාලා මං හිර කළා වගේ දැනුණා ස්වාමීනි. මගේ හිත ඇතුලේ දැන් මං හිර වෙලා ස්වාමීනි. අනේ තවත් මේ ප්‍රශ්නේ මට විසඳන්න බෑ. ස්වාමීනි මේ ප්‍රශ්නේ මට විසඳන්න සේක්වා කියලා ඒ වෙලාව ඉල්ලීමක් කරනවා. සාරිපුත්තයන් වහන්සේ කෙටි දහම් දේශනාවක් සිද්ධ කරනවා. ධර්ම දේශනාව සිද්ධ කරලා අවසන් වෙනකොට මෙච්චර කල් වාද කරලා දිනලා මාන්නයෙන් උද්දච්චකමින් හිටපු මේ බද්දා කුණ්ඩලකේසා සාරිපුත්තයන් වහන්සේගේ දෙපා බියස වැඳ වැටෙනවා. දෙපා බියස වැඳ වැටෙනවා. බිම දිගා වෙලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මුණින් අතට තිබිච්ච කලයක් උඩු අතට හැරෙව්වා වගේ හිස් වෙලා තියෙන භාජනයක පැන් පිරෙව්වා වගේ අඳුර තියෙන තැනකට පහනක් දැල්ලුවා වගේ ස්වාමීනි ඔබ වහන්සේ අවිදි අඳුරෙන් වෙලෙන මගේ හද මණ්ඩල තුල හැබෑ ප්‍රඥාවේ පහන්සෙල දැල්ලුවා ස්වාමීනි මං ඔබ වහන්සේ සරණ යනවා කියලා ඒ වෙලාවේ සරණ යන්න හැදුවා. අපි නම් මොනවා කියයිද? අදින් පස්සේ මං කියන දේම කරන්න. අදින් පස්සේ මං අහන දේම අහන්න. අදින් පස්සේ මට නොකියා මුකුත් කරන්න එපා. අද ඉඳන් ඔබ මගේ ගෝලයෙක් කියලා කියනවනේ. මේ ඉන්නේ සාරිපුත්තයන් වහන්සේ. නිහතමානී භවයේ ප්‍රතිමුහූර්තයක්. මේ ඉන්නේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර මහරහතන් වහන්සේ. උන්වහන්සේ කිව්වා භද්‍රා ඔබ මං සරණ යන්න එපා. ඔබ මං සරණ යන්න එපා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මනුස්සයින් සහිත සමස්ත ලෝකේම අග්‍ර වූ සමස්ත ලෝකේටම ජේෂ්ඨ වූ සමස්ත ලෝකේටම ශ්‍රේෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේම සරණ යන්න කියලා බුදුන් සරණ යවනවා මේ භද්‍රාව. යම් කෙනෙක් ධර්මය අහලා පැහැදුනොත් ඒ පැහැදීම ඇති කර ගන්න ඕන දේශකයන් වහන්සේට නම් නෙවෙයි. ඒ පැහැදීම ඇති කර ගන්න ඕන හඬට ශෛලයට වචනවලට නෙවෙයි. ඒ පැහැදීම ඇති කර ගන්න ඕන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයටයි. ඒ පැහැදීම ඇති කර ගන්න ඕනේ එවන් ධර්මයක් දේශනා කරපු ධර්මයට ස්වාමී වූ ධර්මයට ඊශ්වර වූ ධර්මයට රාජ වූ ධර්මරාජ භාග්‍යවතුන් වහන්සේටමයි අපි පැහැදීම ඇති කර ගන්න ඕන. මේ බුදු බණ පදයක් පාසා ඔබ පැහැදෙන්න ඕන බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඔබ පැහැදෙන්න ඕන ධර්ම රත්නය කෙරෙහි. ඔබ පැහැදෙන්න ඕන ආර්ය මහා සංඝ රත්නය කෙරෙහිමයි. බලන්නකො සසර හැටි. අපිත් නොදන්න දේවල් කොච්චරනම් තියෙනවද? නොදන්න විද්‍යාවක් පස්සේ ගිහිල්ලා ඒ විද්‍යාව තුළ ජීවත් වෙලා මිත්‍යා දෘෂ්ටිය කරපින්න ගත්ත මිනිස්සුත් හරියට බද්දා කුණ්ඩලකේසා වගේ ධර්මයේ කිව්වට තේරෙන්නෙම නෑනේ. තරුණ කෙනෙකුට කියන්නකො සෙල් ගණ්ඩයන් කිය. තරුණ වයසේ ළමා වයසේ ඉන්න කෙනෙකුට බණ පදයක් අහන්න කතා කරන්නකො. සෙල් ගණ්ඩාවෙම නැති බණ භාවනාවක් කරන්න නැති මිනිස්සෙකුට අද ටිකක් භාවනා කරමුද කියලා අහන්නකො. වැටේ ඉමට ගිහිල්ලා අල්ලපු ගෙදර නෝන මහත්තයත් එක්ක අල්ලපු ගෙදර කෙනත් එක්ක ගමේ සිද්ධ වෙන දේවල් කතා කර ඉන්න වෙලාවේ බලන්න බද්දා කුණ්ඩලකේසා තමන් ළඟම ඉන්නවද නැද්ද කියලා. හෙට ගිහින් වැටීමට කතා කරලා අහන්නකෝ අද අපි ටිකක් භාවනා කරමුද කියලා.
මොකද කිය වැඩ වැඩි. විවේකයක් නෑ. අපිට කොහෙන්ද ඕවට වෙලාවක් අපිට මේ වැඩ තියෙනවනේ. එහෙම කියනවද නැද්ද? කියනවා. ඔතනින් එහට්ට ගිහින් බලන්නකො. තමන් හිතන දේම හරි කියලා ගහප පිළිගන්න අය ලංකාවේ බුදුන් පහළ වුණාය. වජ්‍රාසනයේ මෙතනය, ලුම්බිනිය මෙතනය, කුසිනාරාවේ මෙතනය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරපු පිම්බිම මෙතනය. මෙහෙම කියලා තමන්ගේ මතයම හරි කියා වාද කරන අය නැද්ද? අපට සමහර අය කියලා තියෙනවා ස්වාමින් වහන්සේ අපි පොයට පන්සල් නොගියට සිල් සමාදන් නොවුනට බණ ඇහුවේ නැති වුණාට අපිත් හොඳ උපාසක මහත්තුරු අපි පව් වැඩ කරන්නේ නෑනේ. අනුන්ට කරදරයක් වෙන්න වැඩ කරන්නේ නෑනේ. අපි ප්‍රමාණයට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගෙදරට වෙලා ඉන්න අය. ඔවුන් ඒගොල්ලෝ දන්න තැන. ඒගොල්ලොන්ට අපි කියනවා නෑ ඒක නෙවෙයි ධර්මය. යම් කෙනෙක් මත්පැනට යම් පමණකින් හරි යොමු වුණොත් එක බිඳුවක් හරි තමන්ගේ දෙතොලින් මුඛයට දාගත්තොත් උගුරෙන් ගිල්ලොත් එයම ඇති පස්වෙනි සිල්පදේ බිඳලා නිරේගාමී වෙන්න කියලා. එතකොට කියනවා නෑ නෑ ඒක එහෙම නෙවෙයි. අපි පව් වැඩ කරන්නේ අපි බණ අහන්නෙත් නෑ අපි සිල් ගන්නෙත් නෑ. හැබැයි අපි අපේ ගෙවල් වලට වෙලා පාඩුවේ අනිත් අයට කරදර කරන්නේ නැතුව ඉන්නවා කියලා ඒ මතෙම කියනවා. එහෙමයි නැද්ද ගමේ? ඕන තරම් ඉන්නවා. බද්දා කුණ්ඩලකේසත් ඒ වගේමයි. එයා හිටපු මතේමයි හිටියේ. මම තමයි වාද කරන්න දක්ෂ. මට එහා ගිහින් වාද කරන්න කෙනෙක් නෑ කියලා දරුණු මතයක හිටියා. මම තමයි හරි. මං තමයි නිවැරදිව ජීවිතය ගත කරන්නේ. මමමයි හරි කියන මිනිස්සු ගම්වල නැද්ද? අපේ ජීවිතවලට මුණ ගැහිලා නැද්ද? ඕන තරම් මුණ ගැහෙනවා. ඒ අයට වෙන්නෙත් මොනවද? ස්වාමීනි ධර්මය ඇහුණ දවසක ස්වාමීනි අඳුරු කුටියක හිර කරා වගේ දැනෙනවා මට. ඒ අඳුරු කුටියේ හිර වෙලා හිටපු මට පහනක් දැල්වලා කුටිය ආලෝකමත් කළේ ඔබයි, ඔබ වහන්සේයි, භාග්‍යවතුන් වහන්සේයි, මේ ධර්මයයි කියලා එදාට හිතෙනවා. එහෙනම් දැන් ඉන්නේ කොයි අවදියේද? දැන් ඒ අය ඉන්නේ බද්දා කුණ්ඩලකේසා අඹාතු හිටව යන කාලේ. තැන්වල නගර මැදේ අඹාතු හිටව තමන්ගේ වාදයමයි හරි, තමන් කියන දේමයි හරි කියලා බද්දා කුණ්ඩලකේසා යම් කාලයක් හිතුවද ඒ කාලය ඒ සමය ගත කරන අය අදත් අපිට මුණ ගැහෙන්නේ නැද්ද? අදත් අපිට මුණ ගැහෙනවා. ඒක තමයි පෘතුජන සමාජයේ හැටි. ඒක තමයි හැටි. පින්නතුනේ සාරිපුත්තයන් වහන්සේ මතක් කළා භද්‍රාවෙනි මම නෙවෙයි සරණ යා යුත්තේ. තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ ඔබ සරණ යා යුත්තේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වන් පස්සේ භද්‍රා කියනවා ස්වාමීනි ඒ මුනිවරයා අසහාය මුනිවරයෙක් ස්වාමීනි. මං ඒ අසහාය මහා මුනිවරයා netin දැක්කේ නැති වුණාට ස්වාමීනි උන්වහන්සේ මේ ලෝකයට බිහි කරපු ශ්‍රාවක සංඝ රත්නය නිසා ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිසා ස්වාමීනි මම ඒ මහා මුනිවරයන් වහන්සේ දැක්කා. ඒ මහා මුනිවරයන් වහන්සේ ධර්මයේ තුලින් දැක්කා. ස්වාමීනි ඒ මහා මුනිවරයා මේ ලෝකේ මාවනත කරගෙන හමාරයි ස්වාමීනි. ඒ මහා මුනිවරයන් වහන්සේ හමුවට මාද කැඳවාගෙන යනසේක්වා කියලා එල්ලීමක් කළා. තාම ඇස් දෙකින් දැකලා නැහැ. තාම කතා බහ කරලා නැහැ. සුගතයන් වහන්සේගේ මුව මඩලින් අප්‍රමාණ කරුණාවෙන් යුක්තව දේශනා කරන මිහිරි බණ පදයක් තාම දසවනට වැටලා නැහැ. හැබැයි ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් දහමක් ඇහුවා. ඒ දහමට පැහැදිලා කියනවා
ස්වාමීනි මම බුදුන් දැක්කා කියලා. යමෙක් භාග්‍යවතුන් වහන්සේ දකින්න කැමති නම් ආන් ඒ කෙනා භාග්‍යවතුන් වහන්සේ දැක්ක යුත්තේ එහෙමයි. කොහොමද දකින්න ඕන? ධර්මයේ තුලින්මයි භාග්‍යවතුන් වහන්සේ දකින්න ඕන. ධර්මයේ තුලින්මයි භාග්‍යවතුන් වහන්සේ දකින්න ඕන. තථාගතයන් වහන්සේ දේශනා කළා තමන් වහන්සේ ළඟ ඉඳලා තමන් වහන්සේ වැඩම කරන විදිහටම වැඩම කරමින් පියවර තබමින් තමන් වහන්සේ චීවර පරිහරණය කරන විදිහටම සිවුරු පරිහරණය කරමින් තමන් වහන්සේගේ ගමන් විලාස අනුකරණය කරමින් වැඩ ඉන්න භික්ෂුව ළඟ ඉඳලා බලාගෙන ඉන්න භික්ෂුව ළඟ ඉඳලා මන් දිහා බල බලා සැනසෙන භික්ෂුවට වඩා ඈත දුර කතරක හෝ වේවා ඉඳලා මා විසින් අවබෝධ කරපු ධර්මයේ තුලින් ජීවිතේ දකින්න උත්සාහවත් වෙන භික්ෂුව මට සමීපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? එහෙනම් අදටත් අපිට භාග්‍යවතුන් වහන්සේ දකින්න බැරි කමක් නැහැ. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන්. මේ වෙලාවෙත් භාග්‍යවතුන් වහන්සේට සමීප වෙන්න පුළුවන්. මේ වෙලාවෙත් සුගත තථාගතයන් වහන්සේගේ ලය මණ්ඩලෙන් හටගත්තා වූ නිර්මල ධර්මයේ තුලින් ජීවිතය දැකලා භාග්‍යවතුන් වහන්සේගේ ධම්මකාය දැක ගන්න ඔබටත් මටත් වාග්ය තියෙනවා. එහෙනම් ඒකට තාම කල් තියෙනවා. තාම ඉඩ තියෙනවා. මේ මොහොතෙත් පුළුවන් නිසා අප්‍රමාදී වෙන්න පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ දකින්න තාමත් පුළුවන්. සුගතයන් වහන්සේ තාම පිරිනිවන් පාලා නැහැ කියන කාරණයත් ඒකාන්ත සත්‍යයි. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම සුගතයන් වහන්සේගේ පිරිනිවීම යම් දිනක සිදු වෙනවා නම් ඒ දින ධාතු පරිනිර්වාණයෙන්ම සිද්ධ වෙන්න ඕන. සද්ධර්මය ලෝකයෙන් අන්තර්දහනය වෙන්න ඕන. ආන් එදාට තමයි අපේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ. එහෙනම් තාමත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නැහැ. මගේ බුදුහාමුදුරුවෝ මන් ළඟම වැඩ ඉන්නවා. අද මේ බුදුබණ පදයක් අහන බව මගේ භාග්‍යවතුන් වහන්සේ එදාම දැක්කා. අද ඔබ මේ ගිලම්පස බුද්ධ පූජා මේ සුවඳ පුෂ්ප පූජා භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට ඒ බව එදාත් සුගත තථාගතයන් වහන්සේ බුදුනෙතින් දැක්කා. අද ඔබ පූජා කරන මේ සියලු පූජාවන් එදා භාග්‍යවතුන් වහන්සේ කාය ජීවමාන සමයේ සුගතයන් වහන්සේ වැඩ සිටි සමයේම තථාගතයන් වහන්සේ ඉවසා වදාලා. එහෙමනම් අද ඔබ පූජා කරන සියලු පූජාවන් සුගතයන් වහන්සේ එදා ඔබ මං කෙරෙහි අනුකම්පාවෙන් ඉවසා වදාරපු පූජාවන්මයි. ඔබ අද මේ විදිහට ධර්මයේ අහන බව භාග්‍යවතුන් වහන්සේ දැක්කා. සුගතයන් වහන්සේ ප්‍රඥා ලෝකයෙන් ලෝකයේ දිහා බලනකොට දකිනවා මේ ලෝකේ කවුද ප්‍රඥාවට නැඹුරු වෙන්නේ, මේ ලෝකේ කවුද මෝහයෙන් වෙලෙන්නේ කියලා. මේ බණ පදේ අහන ඔබත්, මල් පුදන ඔබත්, භාග්‍යවතුන් වහන්සේ සරණ යන ඔබත් එදා සුගතයන් වහන්සේ දැක්ක නිසා පින්නතුනේ පන්සිල් සමාදන් වෙනකොට තිසරණ සරණ යනකොට හිතන්න සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරිපස වැඩ ඉන්නවා. ඒක ඒකාන්ත සත්‍යයි කියලා හිතලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සරණ යනවා කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඇරෙන්න මේ ලෝකෙ කිසිම සරණක් පිහිටක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ එකම සරණ කියලා පිළිගෙන තථාගතයන් වහන්සේ සරණ යන්න. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් මහා මෛත්‍රියෙන් දේශනා කොට වදාළ ධර්මය ඒකාන්ත පිහිටයි පිළිසරණයි, වෙන පිළිසරණක් මට නෑ කියන අදහසින් නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියන කාරණේ අවබෝධයෙන් දැකලා ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලෙන් උපන්නා බඳු ආර්ය මහා සංඝ රත්නයේ පිහිට රැකවරණේ ඇරෙන්න, සරණ පිළිසරණ ඇරෙන්න
වෙන කිසිම සරණක් මේ තුන් ලෝක ධාතුවේ මට නෑ කියන අදහසින් නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන අදහසින් පින්නතුනේ සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න. ආන් එහෙම සරණ යන ශ්‍රාවකයාට තමයි තිසරණේ පිහිටන්නේ. එදා භද්‍රාත් කීවා මට භාග්‍යවතුන් වහන්සේ දකින්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දකින්න සාරිපුත්තයන් වහන්සේ වැඩම කරන වෙලාවේ භද්‍රත් පිටිපස්සෙන් ආවා. භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නවා. සාරිපුත්තයන් වහන්සේ භද්‍රාව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට කැඳවගෙන ගියා. පින්වතිය මෙහි පැමිණෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ආමන්ත්‍රණය කරනකොට ඒහි භික්ෂු උපසම්පදාව ලබලා ඒහි භික්ෂුභාවයෙන්ම පැවිදි උපසම්පදාව ලබනවා මේ භද්‍රා කුණ්ඩලකේසා කියන කාන්තාව. එදා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබපු මේ කාන්තාව පැවිදි උනම් පස්සෙත් ලබපු නාමය භද්‍රා කුණ්ඩලකේසාමයි. භද්‍රා කුණ්ඩලකේසා භික්ෂුණීන් වහන්සේ. මේ භික්ෂුණීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට සුගතයන් වහන්සේ දැක්කා මැය ජීවිතයට වටිනාකමක් නැති, ජීවිතය දකින්න පුළුවන් හැකියාවක් නැති බොහෝ විශේෂ කරුණු ඉගෙන ගත්ත කෙනෙක්. ත්‍රිවේදය පරතරයට ගියපු කෙනෙක්. වේදගන්ත්‍ර මනාව හදාරපු කෙනෙක්. ඇය ලොව යහපත පිණිස පවතින දෙයක් නෙවෙයි හැදෑරුවේ. ඒ අයහපත පිණිස පවතින දේවල් හැදෑරීමෙන් පළක් නැති බව ඇයට තේරුම් කරවන්න ඕන කියන හිතන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සහස් සම්පීචේ ගාථා අනත්ථ පද සංහිතා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. මාතෘකා ස්ථානයේ තබාගත් ගාථාව එදා සුගතයන් වහන්සේ බද්ධා කුණ්ඩලකේ භික්ෂුණීන් වහන්සේ ඉදිරියේ දේශනා කළා. සහස්සම්පිචේ ගාථා අනත්ත පද සංහිතා අර්ථ ශූන්‍ය පදවලින් බැඳුණු ගාථා දහසක් අහනවට වඩා, දහසක් හදාරනවට වඩා, අර්ථ ශූන්‍ය විද්‍යා දහසක් ඉගෙන ගන්නවට වඩා ඒකං ගාථා පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මතේ. යමක් අහලා මනස සංසුන් වෙනවා නම්, හිත නිවෙනවා නම්, කෙලෙස් බරින් නිදහස් වෙනවා නම්, නික්ලේශී නිෂ්පාපී හදසන්තහන ගොඩනගෙනවා නම් එවැනි දහමක් ඇසීම අර නිෂ්ඵල ගාථා දහසක් අහනවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව බද්දා කුණ්ඩලකේසා භික්ෂුණීන් වහන්සේට විතරක් නෙවෙයි ඔබටත් මටත් ඒකාන්තයෙන් බොහෝ ආදර්ශයක් සපයනවා ජීවිතේ වෙනස් කරගන්න. මහත් වූ වෙහෙසක් දරලා මහා ආයාසයකින් දිවා රැය වෙහෙසලා ඔබේ දරුවෝ මොන විද්‍යාව හදාරන්නද මේ යොමු කරවන්නේ කියලා හිතලා බලන්න. මොන දේ ඉගෙනුමත් කමක් නැහැ. ඒ අතර ධර්මයේ තියෙනවද කියලාත් බලන්න. අර්ථ ශූන්‍ය විද්‍යාවන් දහසක් උගන්වනවට වඩා බුද්ධ ධර්මයේ දරුවන්ට ඉගෙනවීම කොච්චර ශ්‍රේෂ්ඨද කියන කාරණය මේ ගාථා පාඨය තුලින් ඔබේ ජීවිතයට උකහා ගන්න. අර්ථ ශූන්‍ය විද්‍යාවන් තුලින් පරතරයට ගිහිල්ලා විද්‍යාඥයෝ බිහිකරනද ඔබේ දරුවෙත් එවැනි විද්‍යාඥයෙක් බවට පත් කරන්න වෙහෙසෙනවට වඩා ධර්මය තුල සැනසෙන ජීවිතයක් දරුවෙක්ට උරුම කර දෙන එක, ඔබේ ජීවිතයේ ධර්මය තුලින් සනසා ගන්න එක කොච්චර වටිනවද කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සතර පද ගාථාව අහලා ගාථාව අවසානයේදී සිව් පිළිසිඹියාලාභී රහත් භාවයට බද්ධා කුණ්ඩලකේසා භික්ෂුණියපත් වෙනවා. සුගතයන් වහන්සේගේ මිහිරි දම්දෙසුම අවසානයේදී සිව් පිළිසිඹියාලාභී රහත් භාවය ලැබපු නික්ලේශී නිෂ්පාපී හද సంతානය ඇති
භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන් අතර අග තනතුරු ලබපු භද්‍රා කුණ්ඩලකේසා මහරහත් තෙරණින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පින්නතුනේ, ගෞතම සම්බුද්ධ ශාසනයේ උතුම් ඵල නෙලපු දුක්ඛිත ගෝර කටුක සංසාරයෙන් ඈතර වෙච්ච නික්ලේශී උත්තමාවියකගේ ජීවිත කතාව අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දුන්නේ. මේ ජීවිත කතාව යම් කෙනෙක් අහලා මාත් වෙනස් වෙන්න ඕන කියලා හිතුවොත්, මේ බණපදයේ යම් කෙනෙක් අහලා යම් අසිරිමත් මහා පිනක් රැස් කළාද, ඒ හැම මොහොතකම මෙහිලා ධර්ම දානය සිද්ධ කරන පින්නතුන්ට පින් පිරෙනවා. ඒකයි ධර්ම දානයේ වටිනකම. තමන් මේ බණ පද අහලා ජීවිතේ වෙනස් කරගත්තම ධර්ම ශ්‍රවණමය කුසලයේ තමන්ට ලැබෙනවා වගේම ජීවිතේ වෙනස් වීම නිසා පාපයන්ගෙන් අකුසලයන්ගෙන් දරස් වීම නිසා ලැබෙන කුසලමය ශක්තියක් තමන්ට හිමි වෙනවා. ඒ වගේම තව කෙකු මේ බණ පදේ අහලා ජීවිතේ වෙනස් කරගත්තොත් ඒකේ මුල් කොටස ලැබෙන්නේ ඒ බණ පදේ අහඬ ඉඩ සලස්සපු සද්ධර්ම දානේ දායකයාටයි. ඒ නිසා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මාතලේ කයිකාවල මැදවේරගම අංක 329 එක යන ලිපිනේ පදිංචි DMDG කුසුමා දසනායක මහත්මියට, බුද්ධ සජ්ජිත පුතුණවන්ට, නිර්මාණී ද සිල්වා දියණියට, ඒ වගේම සුසන්ත මහත්මයා, මහේෂ් මහත්මයා කියන මේ පින්වත් පිරිසට මේ වෙලාවේ රැස්ුනේ අසීමාන්තික පුණ්‍ය සම්භාරයක්. වචනයෙන් මෙච්චරයි මෙපමණයි කියලා කියන්න නම් මට තේරෙන්නේ නැහැ. එච්චරකට අසීමාන්තිකයි. ඒ අසීමාන්තික මහා කුසලය දායකත්වයේ දරපු සත්පුරුෂ හැම කෙනෙකුටම ඊ타ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරනවා. මීට වසර 3කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුණු දෙසැම්බර් 17 වන දිනට 75 වන ජන්මදිනයේ යෙදෙන කේ.පී. ද සිල්වා ස්වාමියාට බුද්ධ සජ්ජිත පුතුණවන්ගේ පියතුමන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙමින් මේ ධර්ම දේශනාවට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. ඒ වගේම මීට මාස 3කට පෙර පරලෝ සැපත් උක්කු අම්මා ඒකනායක මෑණියන්ට අවුරුදු 49කට පෙර මිය ගිය මුතුබණ්ඩා දසනායක පියාණන්ට පින් අනුමෝදන් කරන්නත් ඒ පිරිස බලාපොරොත්තු වෙනවා. නම් සඳහන් කළා වූද නොකළා වූද සියලුම මියගිය ඥාතීන්, ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා හැම කෙනෙක්ම නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. මේ විහාරස්ථානයේ වැඩහිඳ අපවත් වී වදාළ, විහාර පරම්පරාවේ වැඩහිඳ අපවත් වී වදාළ සියලුම පූජනීය ස්වාමින් වහන්සේලාටත් බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කොට අපවත් වන්ට යෙදුන බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දුරන්දර බෝධිසත්ව ගුණෝපේත අතිපූජනීය දරණාගම කුසල ධම්මා බිදාන බුද්ධාංකුරයාණන් වහන්සේ ප්‍රධාන අපවත් වේ වදාළ සියලුම යතිවරයින් වහන්සේලාටත් රට, ජාතිය, ශාසනය වෙනුවෙන් දිවි පුදපු සියලුම වීරෝදාර විරුවන්ටත් අප රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. සියලු දෙනා ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කර ගනිත්වායි කරුණාවෙන් යුක්තව මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ශ්‍රී බෝධිමාලාකාරාම විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය අවසරයි
වටකොඩ පියරතනාභිදාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් මේ සත්පුරුෂ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අප රැස් කළ සියලු පින් උන්වහන්සේට සෙත් ආශිර්වාද වේවා. සසු නැඹර තුල දිලීම පිණිසත් ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කර ගැනීම පිණිසත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේම ලැබේවායි මෙත් සිතින් සාදු කියා ප්‍රාර්ථනා කරමි. වේරගම ශ්‍රී බෝධිමාලාකාරාම විහාරස්ථානයේ වැඩ සිටින දෙසැම්බර් මාස 17 වෙනිදාට 19 වන ජන්මදිනය සමරන අවසරයි පූජනීය වේරගම පියනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන තිබෙනවා. අපි බොහොම සතුටින් මේ වෙලාවේ ආශිර්වාද කරමු. තරුණ කාලය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා බුද්ධ ශාසනයේ උන්නතිය බොහෝ දෙනාගේ යහපතත් පිණිස පරාර්ථකාමී ශාසනික මෙහෙවරක නියැලෙන පොඩි හාමුදුරුවන්ට තව තවත් සසු නෙඹර තුල දිලෙන්නත් ශාසනික මහමෙහෙයන් ඉටු කරමින් බොහෝ දෙනාට යහපත ඉටු කරන්නත් අසරණ සංසාර සත්වයින්ට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පෙන්වමින් මහා සත්පුරුෂයෙක් බවට පත්වෙලා ලෝක ශාසනික මහමෙහෙවර ඉටු කරන්නත් සත වර්ෂාධික කාලයකට නිදුක් නිරෝගී සුවපත් භාවයේ උදාපත් වන සුපින්බර වාසනාවන්ත ජන්මදිනයක් වේවා කියලා ආශිර්වාද කරන අතරම උන්වහන්සේ මෙලොවට හදපු වඩපු මෑණියන් වහන්සේටත් පියාණන් වහන්සේටත් උතුම් ධර්මාවබෝධයම වේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. මීට වසර 8කට පෙර මිය ගිය MWS පියසේන මහත්මාණන්ට පින් දෙන්නත් වසර 1මාරකට පෙර මිය ගිය පූර්ණිමා පියදර්ශනී ප්‍රනාන්දු දියණියට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පෙර පරිද්දෙන්ම ඒ හැම කෙනෙකුටම පින් අනුමෝදන් වේවා. සනුකී රන්දුණු බණ්ඩාර දියණියටත් ගයාන් තිලකරත්න බෑණනුවන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න මේ පින්වත් පිරිස අදහස් කරනවා. ඒ හැමට නිදුක් නිරෝගී සුව ලැබේවායි අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරපු සදහැ ගුණබර පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන්න විහාරස්ථානයට එකතු වෙච්ච ලොකු කුඩා හැම කෙනෙකුටමත් කලින් අපි සෙත්පතපු මේ පින්කම් වෙනුවෙන් අනුශාසනා කරපු අපේ හාමුදුරුවන් වහන්සේලාටත් මේ වෙනුවෙන් ඔබට සත්පුරුෂ ලෙසින් උපකාර කරපු බෞද්ධ මාධ්‍ය ජාලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ හැම කෙනෙකුටමත් ඒ කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ ලෙසින් මෙහෙවන වත්මන් සභාපති දුරන්දර අතිපූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ලංකාවාසී ලෝකවාසී සත්පුරුෂ පූජනීය මහ සංඝරුවනටත් බෞද්ධ රූපවාහිනිය තුලින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ලංකාවාසී ලෝකවාසී හැම කෙනෙකුටමත් අද ඔබට මේ ධර්මයේ දේශනා කරන්න මා මෙලොවට බිහි කරපු මාගේ මෑණියන්ටත් පියාණන්ටත් මට සෙව්පසයෙන් උපස්ථාන කරන සංඝයා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරන දායක කාර්යකාදී හැමටත් ලෝවාසී සියලු සත්වකටත් අනන්තවාසී අනන්ත සක්වල අනන්ත සත්වයින්ටත් මේ රැස් කළ සියලු පින් මෙලොව සැනසෙල්ල පිණිස වේවා. හැම කෙනෙක්ම කායිකවද මානසිකවද සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුල හික්මීම පිණිස පාප මිත්‍ර ඇසුර දුර වී සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තියම වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල නිර්මල පර්යාප්තියම ඇසේවා. නිර්මල පර්යාප්තිය අසන්නත් දරන්නත් වචනයෙන් පුරුදු පුහුණු කරන්නත් පුරුදු පුහුණු කරන ලද ධර්මයේ තුලින් ජීවිතය දකින්නත් දුර්ලභ භාග්‍ය උදාපත් වේවා. පින්වත් හැම කෙනෙකුටම ත්‍රි හේතුක ප්‍රතිසන්දේ වන්නේ නම් මේ ජීවිතයේ තුලදීම උතුම් ධර්මාවබෝධයේ පිණිසත් එසේ නොවන කල්හි ඊටාම කෙටි කාලයකින්
සැප සහගත ප්‍රතිපදාවෙන් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් සද්ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ පාරමිතා ධර්මතා බවට පත්වේවායි මෛත්‍රී පූර්වකව මේ වෙලාවේ ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. අවසන් වශයෙන් රැස් කළ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් ලෝකයේ ශාසනය ආරක්ෂා කරන ආර්ය වූ සත්පුරුෂ වූ දිව්‍ය රාජ මණ්ඩලයට බ්‍රහ්ම රාජ මණ්ඩලයට නාලවනා පිරිසට සතුටු සිතින් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. සියලු දෙවියන් ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගනිත්වා. පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර චිත්තප්‍රීතියට පත්වන දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් හැම කෙනෙකුටම ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවනේ අනන්ත ගුණ බෙලෙන් සියලු දෙනාට සියලු යහපත උදාපත් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව නිමාවට පත් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකාති.